අපි අද निराहार දවසේ දේව මෙහෙය දෙවියන් වහන්සේට බාර කරලා හැමෝම යාඥා කරමු හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අතට තමන්ගේ සිත් බාර කරන්න තමන්ගේ ජීවිත බාර කරමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලා සිටමින් දෙවියන් වහන්සේගේ පාමුලට පැමිණෙන්න. අපි මුලින්ම අද දවස දෙවියන් වහන්සේට කැප කරලා යාඥා කරමු. ශුද්ධ දෙවියන් වහන්සේ මේ මොහොතේදී ඔබ වහන්සේගේ හස්තයට අපි සියලු දෙනා බාර කරමින් යාඥා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේට මේ නිර්හාර කාලය බාර කරමින් යාඥා කරනවා. අපගේ ජීවිතය, අපගේ සිත, අපගේ ආත්මය, අපගේ හදවත ඔබ වහන්සේගේ දෑතට බාරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීනි මේ නිර්හාර කාලය තුල අපගේ ජීවිතය පරීක්ෂා කරමින් ඔබ වහන්සේ අකමැති යම්කිසි කාරණාවක් ඇද්ද ඒ සියල්ල අපගේ ජීවිතෙන් ඉවත් කරගන්න අපට උපකාර කළ මැනව. ස්වාමිනී මේ අන්තර්ජාලය මගින් රැස්ව සිටින්න සෑම කෙනෙකුගේ සිත ආත්මය හදවත බාර කරමින් යාඥා කරනවා. ස්වාමිනේ ඔවුන්ගේ ජීවිතය ස්පර්ශ කරමින් අද දවසේ ස්වාමිනේ ශුද්ධව ඔබ වහන්සේගේ පාද පාමට පැමිණෙන පිණිස ඔබ වහන්සේගේ ආනුභාවයේ බලෙන් ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව ඔබ වහන්සේගේ දෑතට මේ සියලු දෙනා බාර කරනවා. අද දවසේ වචනය බාර කරනවා. ඒ වචනය තුල ඔබ වහන්සේගේ අනුභවයේ බලය ආත්මයන් වහන්සේගේ බලය පිහිටවා ඒ වචනයෙන් අපි එක්කෙනෙක්ට කතා කරන්න ඔබ වහන්සේ උපකාර කළ මැනව. ඔබ වහන්සේගේ දේව දාසයද ඔබ වහන්සේ ආලේප කළ මැනව. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයේ බලයෙන් ඔවුන් වසාගෙන ඔබ වහන්සේ කතා කළ මැනව ඔවුන් තුලින් ස්වාමීන් වහන්සේ මේ සෑම දිනම බාර කරමින් යාඥා කරනවා. කිසිම බාධාවකින් තොරව මේ නමස්කාරමය ගෙනියන්න ඔබ වහන්සේගේ උපකාර පිහිට මඟ පෙන්වීම ලබාගෙන ඉල්ලා සිටින්නේ අපගේ එකම ගැලුම්කාර වූ යේසු ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. 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 අපි හැමෝම নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ ශුද්ධ පාද පාමුලට ලං වෙමු. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේව නමදින්නට සූදානම් වන්න. ඔබට ප්‍රශංසා වේවා අපගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ අති ශුද්ධ පාද පාමුලට පැමිණෙනවා මේ මොහොතේ. අපෝ මෙතෙක් දුර රැකගෙන අපව වර්ධනය කරගෙන රැගෙන ආ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ කරුණාව නිසා අපි අද මේ ස්ථානයේ සිටිනවා. ඔබට සියලු ගෞරවයත් මහිමයත් ලබා දෙනවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට මුළු මහිමයත් ගෞරවයත් ලබා දෙමින් සිටිනවා. දෙවියන් වහන්සේ වෙතටම සිත් යොමු කරගන්න. දෙවියන් වහන්සේ ඔබ තුල කළ සියල්ල ගැන ස්තුතිවන්ත වෙමින් වහන්සේගේ පාමුලට ලං වෙන්න. දෙවියන් වහන්සේ කියපු දෙයට තාම ඔබ අවනත වෙලා නැත්නම් ඒ ගැන පසුතැවිල්ලේ යුක්ත උන්වහන්සේ වෙතට යටහත් කමින් කීකරු වෙන්න. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට নমස්කාර වේවා, নমස්කාර වේවා. ඔබගේ දෙවියන් වහන්සේ වෙතට අපේ ආත්ම කැප කරනවා. අපි ඔබට බාර කරනවා වේ. හල්ලෙලූයා. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා. දෙවියන් වහන්සේ ඔබට සියලු මහිමයත් ගෞරවයත් ලබා දෙනවා දෙවියන් වහන්සේ. හල්ලෙලූයා, හල්ලෙලූයා. අබාලී මාතලේ. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ අද මේ නිරාහාර දිනය තුල ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නට ඔබ වහන්සේ කියන ශුද්ධ මාර්ගය තුල අපගේ ජීවිතය හරවාගෙන ගමන් කරන්නට අපට උදව් කරන්න. අපේ නොදැනුවත්කම් නොතේරුම්කම් නිසා අපි ඔබ වහන්සේට අවනත වෙන්නේ නැතුව වැරදි මාර්ග රැසක ගිහිල්ලා තිබෙනවා. ඔබ වහන්සේගේ ස්වરૂපය ගැන අපි හරියට දන්නේ නැතිකම නිසා
ඔබ වහන්සේගේ සැලසුම් ගැන අපිට තේරුමක් නැතිකම නිසා අපි ඔබ වහන්සේ තුල පරිණත නැතිකමෙන් අතීතයේ පටන් අපි බොහෝ වැරදි මාර්ගවල ගමන් කරලා තිබෙනවා. ඔබ වහන්සේ ගැන අපි හරියට දන්නේ නැති කාලවල අපිට වැරදිලා බොහෝ විනාශකාරී මාර්ග අපි තෝරගෙන තිබෙනවා. ස්වාමිනී, දැන් ඒ සියල්ල ගැන සිහි උපදවා ඔබ වහන්සේ වෙතට අපේ සිත් යොමු කර ගන්නවා. ඔබගේ කැමැත්ත පමණක් අපගේ ජීවිතවල ඉටුවන පිණිස ඔබට කැප වෙනවා. අනෙක් සියල්ල ඔබගේ පාමුල අත්හැර දමමින් ඔබගේ අතිශුද්ධ අභියක්ෂණ පැමිණෙනවා. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. හැම කෙනෙක්ම යාඥාවේ නිරත වෙලා සිටිනවා. හැමෝම දෙවියන් වහන්සේ වෙතට තම ආත්ම කැප කරගන්න. යටහත්ව දෙවියන් වහන්සේට බාර වෙන්න. ඔබගේ හිතේ තියෙන සැලසුම්, ඔබ කරන්න යන ඔක්කොම දේවල් දැන් දෙවියන් වහන්සේගේ පාමුල තබන්න. ඔබට නමස්කාර වේවා. වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා ඔබගේ දෙවි ස්වාමීන් වහන්සේ. මහිමය ගෞරවය ඔබට පමණක් ලබා දෙනවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. අපාලේ ආතේලේ ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට මහිමය ලබා දෙනවා අපගේ දෙවි ස්වාමීන් වහන්සේ. අපව ගලවා ගත්ත අප ළඟින් සිටින එකම දෙවියන් වහන්සේ. වේවා දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා.
ස්වාමීන් වහන්සේ මාව ගැලවුවේ ඔබ පමණයි මාව සැනසුවේ ඔබ පමණයි මා ළඟින් සිටියේ ඔබ පමණයි මාව සුව කළේ ඔබ පමණයි මහිමය වේවා දෙවියන් ගෞරව වේවා ප්‍රශංසා වේවා සුදතුන් හා ස්තුති වේවා ස්වාමී Sabema Diveva Swamina Mata prema kale ඔබ පමණයි මාව පෞසුලයි සිල්වේ ඔබයි මාව අත්නෑ ඔබ පමණයි මාව රැගෙන ගියේ ඔබ පමණයි මට ප්‍රේම කළේ ඔබ පමණයි මාව පෞසුලයි සිල්වේ ඔබයි මාව අත්නෑ ඔබ පමණයි මාව රැගෙන ගියේ ඔබ පමණයි මහිමය වේවා දෙවියන්ට ගෞරව වේවා සමිඳුන්ට ප්‍රශංසා වේවා සුදතුන්ට ස්තුති වේවා ස්වාමීන් प्रशंसा वेवा स्वामी महिमय वेवा देवी गौरव वेवा प्रशंसा දවසේ සියලු දේවල් ඔබ වහන්සේට බාර කරනවා දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා දෙවියන් වහන්සේ. අති සුද්ධ පාද පාමුන් අපි පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. වාලේ ආතලේ නිවේදී ඔබට නමස්කාර වේවා නිකලා ආතලේ නිවේදී තෙලි හමන කලහ කලහ බල හතලේ නිවේදී ඔබට නමස්කාර වේවා ලිකාලි කාලි 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 ආතලා හමානා ආතලේ නිවේදී තෙලි මේ සියලු දෙනා ඔබ වහන්සේගේ සුද්ධ හස්තයට බාර කරනවා දෙවියන් වහන්සේ. අද දවසේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන්න දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට කතා කළ මැනව අපට කතා කළ මැනව අපට කතා කළ මැනව සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආත්මයන් ප්‍රකාශ වී අපට කතා කළ මැනව මේ කෙනෙක් කෙනාට මඟ පෙන්වන්න අද දවස පුරා යා යුතු මාර්ගය පෙන්වා පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. ලබ කතා ලබ පහදෙලි මෙලි මෙලි
he behe kahi haate he benikele li kata hele ha bahele ha tala hamana ka ඔබට නමස්කාර වේවා. අද දවස ඔබට වාර කරනවා. අද දවස ඔබට කැප කරනවා ස්වාමීන් වහන්සේ. මේ නිරාහාර දවස පුරා ඔබගේ ආත්මයෙන් ගමන් කරන් අපිට උපකාර කළ මැනව හබලා හාතෙලි සියලු දෙනා යාඥාවේ යෙදී සිටින්න. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ලිබලතල හමමතෙලි හබලා හාතෙලි හබාලේ ආකාහි තෙලි ඉලිහා කහතෙලි වහිලි හාලේ ආහි හාතෙලි හබලතල හමනතල හතෙලි ඔබට නමස්කාර වේවා. නමස්කාර වේවා. හැමෝම අඛණ්ඩ යාඥාවේ නිරත වෙන්න. හැම කෙනෙක්ම යාඥා කරමින් සිටින්න. කිසි කෙනෙක් මේ වෙලාවේ වෙනත් දේවල් වලට සිත් යොමු කරන්න එපා. මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම දෙවියන් වහන්සේත් එක්ක ආත්මික සම්බන්ධතාවයට යන්න. යාඥාවට ඇතුල් වෙන්න. යාඥාවට ඇතුල් වෙන්න. දෙවියන් වහන්සේට කතා කරන්න. උන්වහන්සේගේ පාමුල යාඥාවෙන් ආත්මය අවදි කරගන්න. ආත්මය අවදි කරගන්න. ඔබේ මානසික කාරණා මාංශය අවදි වෙලා තිබෙන්නේ. ආත්මය අවදි වෙන්න අවශ්‍යයි. මාංශය පසුබැස ආත්මය ඉදිරියට එන්න අවශ්‍යයි. ආත්මයට ඉඩ දෙන්න. ආත්මයට ඉඩ දෙන්න. හැමෝම යාඥාවෙන් නිරත වෙන්න. අනෙකුත් සිතුවිලි ඇත්තක දාන්න. ඔබේ හැඟීම් වලින් ඔබට මේ ගමන යන්න බෑ. ඔබේ අනෙකුත් සියලු දේවල් සිතුවිලි හැම එකක්ම පැත්තක දාලා දෙවියන් වහන්සේගේ පාමුල යාඥා කරමින් උදව් ඉල්ලන්න. වෙන කවුරුත් ඔබට උදව් කරන්න එන්නේ නැහැ. දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලන්න මේ වෙලාවේ. ඔබේ ආත්මය සවිමත් කරන්නේ සුද්ධාත්මයන් වහන්සේ විසින් පමණයි. එම නිසා හැමෝම සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් උදව් ඉල්ලන්න. මේ නිරාහාර දිනේ සුද්ධාත්ම බලයෙන් ඔබ නිසි මඟට පැමිණෙන පිණිස බලය ඉල්ලන්න. ඔබ බොහෝ තැන්වල වැටී සිටිනවා. ඒ වැටින තැන්වලින් ඉහළට එන පිණිස සුද්ධාත්ම බලය ලබා ගන්න අවශ්‍යයි. හැමෝම යාඥාවේ නිරත වෙමින් දෙවියන් වහන්සේගෙන් උදව් උපකාර ඉල්ලන්න දැන්. අතලේ අපාලී කාහිලේ හිතලේ මෙලෙමෙනිකලේ ඔබේ මනසේ සිතුවිලි වලට ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලන්න. වෙන මොනවත් ඔබ කරන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේගෙන් පිහිට ඉල්ලන්න. වැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ වාග්යවන්තයෝය. මක්නිසාද ඔහු සනසනු ලබන්නෝය. හබහලේ ආතලේ හිබේලේ බාලේ කාතේලේ මානා කාලා ආතලේ ලී කහෙලේ ආතලා හමානා කාලේ ආතාලා හමානා කාලා ආතලේ ඉලි ආතලේ හිබේලේ ආ කහෙලේ හබාලේ හමානා කාලා ආතලේ ඔබට නමස්කාර වේවා. ඔබගේ පිහිට ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. අපිට උදව් කරන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උදව් කරන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උපකාර කළ මැනව සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඉබලා හාතේලා ඉලි හාතේලා හබා හාතේලා හමානා කා හාතේලා හමානා කාලේ හාතේලා හවාලී හාකේ හාතේලා ඉලි හාතේලේ හිබේලේ කාලේ හාතේලා හමානා කාලේ හාතේලා හවාලී හාතේලා නිරාහාර දිනේ අඛණ්ඩ යාඥාවේ යෙදී සිටින්න. පිටතට සිත් යොමු කරන්න එපා. වෙන කිසි දෙයක් කරලා ඔබට මේ දවසේ දෙවියන් වහන්සේත් එක්ක ගමන යන්න බෑ. හැමෝම යාඥාවෙන් යුක්තව සුද්ධාත්මය අවුලව ගන්න. හබලා තේලා මකාතේ හමානේ කාහේ ආතෙලේ වේලිබා කා හතලේ එලි ආතේලේ හමානේ ආලේ ආතේලා මකාතේ හේ තේලේ හේ තේලේ හමාලි ආතේලා බාකා ආතේලේ එලි ආතේ හමානා කාලේ ආතේලේ හිබේලේ ආතේලේ හිබේලේ ආතේලේ හිබේලේ කාලේ ආතලා හමනකලහ සියලු අන්ධකාර බාධක ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරනවා. එකිනෙක කෙනාට විරුද්ධව ක්‍රියා කරන සියලු අසුද්ධ බල ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරනවා. හමනකලහ තෙලේ ලිහ කහිතෙලේ හිබෙකෙලේ හිකිතෙලේ හබලහතෙලේ ඔබට නමස්කාර වේවා. සියලුම අසුද්ධ බාධක එකිනෙක කෙනාව වෙලාගෙන ක්‍රියා කරන සියලු අන්ධකාර ආත්මවල බලය දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරනවා. සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබ ඉදිරියේ ප්‍රකාශ කරනවා. හබලහතෙලේ හිබේලේ බලවකතලහ බලහකහතෙලේ හිබලවකතලහ මනහකහතෙලේ ඔබට නමස්කාර වේවා. ස්වාමීන් වහන්සේ ලිබලතලහ මනහතෙලේ හිබෙකෙලේ ආකාහතෙලේ හිබෙනිකෙලේ ඉලි ආතෙලේ හේතෙලේ ආතෙලේ
පමණයි මාව රැකෙන්නේ ඔබ පමණයි මට ප්‍රේම කළේ ඔබ පමණයි මාව මෞස තුල ඉසින්නේ මාව අත්නෑ ඔබ පමණයි මාව රැකෙන්නේ ඔබ පමණයි Baby, මඟ පෙන්වීම අපිට අද දවසේ ලබා දෙන්න ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ලිකලත ලබල හතේ හමනත ලබකල හතල ලිකලත ලබල කල හබල හතේ හමනත එලිකාතෙල හබලත ලබකල පාපුර දෙනවා ස්වාමීන් වහන්සේ ඔබගේ මඟ පෙන්වීමත් දවසක් ලබා දෙන්න. අද දවසේ ඔබ වහන්සේ අපට ප්‍රකාශ වී මඟ පෙන්වන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හැමෝම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන්න කියලා හැමෝම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. ඒ අතරේ අපි අද දවසේ දේව වචනය සඳහා මැදහත්ව යාඥා කරමු. හැමෝම මේ සමග එක්සිත් වෙන්න. හලෙලුයා සුදි වේවා දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ඔබට මහිමය වේවා සොරබලධාරී දෙවි පියාණන් වහන්සේ වහන්සේ දුන්නා වූ මේ කාලය නිසා ඔබට ස්තුති කරමින් යටහත් වෙනවා මාගේ දෙවි පියාණන් වහන්සේ වහන්සේගේ වචනය ජීවමානය බලවත්ය කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණුව ප්‍රාණය හා ආත්මයේද සංධිහා අටමිදුලිද වෙන් කරන තරමට කාවදින්නේය සිතේ සිතවිලිද අදහස්ද විමසන්නේය මගේ දෙවි පියාණන් වහන්සේ ඒ අනර්ග වූ බලවත් වචනය ඔබ වහන්සේ මේ මොහොත ස්වර්ගයේ සිට ඔබ වහන්සේගේ දරුවන් වෙත මුදා නිදහස් කරන්නට යන බැවින් ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ ස්වර්ගයේද පොළොවේද රහස් ඔබ වහන්සේගේ දරුවන්ට එළිදරව් කරමින් මගේ ස්වාමින් වහන්සේ මේ මොහොත මේ දරුවන්ගේ ජීවිත ඔබ ශක්තිමත් කරලා පෝෂණය කරන්න යන නිසා ස්තුති කරනවා මහෝත්තම පියාණනි මේ මොහොත ස්වාමී ඔබගේ දරුවන් මේ මොහොත ස්වාමී එක්සිත් වෙලා සිටින මේ සෑම දරුවෙක්ම ඔබගේ වචනේ ස්පර්ශ කරමින් ඔබගේ වචනේ බලවත් කරමින් මගේ ස්වාමින් වහන්සේ ඒ වචනය අසා ඒ වචනය තුල ක්‍රියා කරමින් ඒ වචනය තුල පළ ධර්මින් ජීවිත වෙනස් කරගෙන ඔබ වහන්සේගේ ස්වාමිනි පාමුලට ලං වෙන්න තවත් ඔබ වහන්සේගේ මාර්ගවල ගමන් කරන්නට ඒ සුද්ධ මාර්ගවල ගමන් කරන්නට මේ දරුවන්ගේ ස්වාමින් වහන්සේ ජීවිත ඔබ වහන්සේ වෙනස් කරන්නට යන බැවින් ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ මේ සෑම දරුවෙක්ම මේ මොහොත ඔබට බාරි කරනවා ස්වාමින් වහන්සේ මේ හැම දරුවෙක්ම ජීවිත ප්‍රාණ ආත්ම ස්පර්ශ කරන්නට ස්වාමිනි ඔබ බලයෙන් පුරවන්නට ස්වාමිනි අන්ධකාරයක් අඳුරු ආත්මයක් ක්‍රියා කරනවද ස්වාමින් වහන්සේ ඒ සෑම අන්ධකාර බලවේග සාතන්ගේ සියලු මලපත් මේ මොහොත ස්වාමිනී ජේසුස් ශන නාමයෙන් සම්පූර්ණ පහ කරමින් ජේසුනි ඔබගේ අලංකාරය ආලෝකය මේ දරුවන්ගේ ජීවිත මත නිදහස් කරමින් මගේ ස්වාමින් වහන්සේ ඒ වචනය අසන්ට මේ දරුවන්ගේ ආත්මික ඇස්කන් සිත් ඔබ විවෘත කරලා මගේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ස්වාමිනී කරුණාව ඒ බලය ආශිර්වාදය රැකවරණය සුද්ධාත්ම මඟ පෙන්වීම මේ සෑම දරුවෙකුටම දෙන්නින් ඔබගේ ස්පර්ශය දරුවන්ට දෙන්න යන නිසා ස්තුති කරනවා ස්වාමිනී මේ මොහොත දේවදාසයන් දෙදෙනා ඔබගේ දෑතට බාරි කරනවා ස්වාමිනී සේවය කරන්නා වූ සෑම දෙනෙක්ම අන් අය වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්නා වූ සෑම දරුවෙක්මද ස්වාමිනී මේ වචනය අසන සෑම දරුවෙක්ම ඔබ වහන්සේගේ බලවත් වූ ගිනිමය හස්තයට මේ මොහොත බාරි කර යටහත් කරනවා
යානනි ඔබ වහන්සේගේ කරුණාව අද දවස පුරාවටම දෙන්න යන නිසා සුද්ධාත්මයානි අපට මඟ පෙන්වන්න යන නිසා ඔබට බොහෝසෙන් ස්තුතිවන්ත වෙමින් අපි සියලු දෙනාම ඔබ වහන්සේගේ පාමුල යටහත් වෙනවා කරුණාවන්ත දෙවියන් වහන්සේ අප ගැන අනුකම්පා කරමින් අපට උපකාර කළ මැනව ස්වාමිනී යටහත් වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිශුද්ධ වූ බලවත් වූ නාමයෙනි ආමෙන් ආමෙන් Amen. 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 හරි. ඉදිරි සතිය පුරා ඔබට පාන්දර පැවැත්වෙන යාඥාවට ශ්‍රී ලංකා වෙලාවෙන් පාන්දර 4ට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම निराहार දේව මෙහෙට සිකුරාදා දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. YouTube වලින් හවස 3ට සිකුරාදාට निराहार දේව මෙහෙත් එක්ක එකතු වෙන්න පුළුවන්. හෙට අපි පවත්වන සබත් දේව මෙහෙය අපි උදෑසන 7:00ට පවත්වනවා. Google Meet වලින් සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. YouTube වලින් සම්බන්ධ වෙන අයට හවස 3ට ඒ සමග එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ මාසේ නොවැම්බර් මාසේ 28 ඉඳලා දෙසැම්බර් මාසේ 6 දක්වා හනුකා මංගල්‍ය එහෙම නැත්නම් ආලෝක පහන් පූජාව කියන මංගල්‍ය කාලයට අපි ඇතුල් වෙනවා. නත්තල් කාලේ සැබෑ රහස් අඳුනා ගැනීමට නත්තල කියන්නේ කුමක්ද කියන එක ඒ කාලයේදී අපි නැවතත් වැඩිදුරටත් තේරුම් ගන්නට උත්සාහ කරනවා. ඒ මංගල්‍ය කාලය පැවැත්වෙනවා නොවැම්බර් 28 ඉඳලා දෙසැම්බර් 6 දක්වා. අපි පසුගිය වසරෙත් ඒ හනුකා මංගල්‍ය නත්තලට අදාළව පවත්වනු ලැබුවා. මේ වසරෙත් ඒක අපි පවත්වනවා. ඒ වගේම දුරකථන ඇමතුම් ලබා ගන්න අය සතියේ දිනවල උදේවරුේ විතරක් කතා කරන්න. අපි අද දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අපේ සිත් යොමු කරමු. මේ සතිය අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ බයිබලයේ අපි දකින ප්‍රධානම දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබූ මිනිස්සෙකුගේ කැඳවීම සහ ඔහු ඒ තුල වර්ධනය වුණු ආකාරය. ආබ්‍රහම් තමයි අපේ ඇදහිල්ලේ පියා ලෙස සලකන්නේ. ආබ්‍රහම් ඇදහිල්ලේ පියා බවට පත්වෙනට පෙර ඔහු පැමිණි ආබ්‍රහම්ගේ ජීවිත කතාව මේ සතිය අපි විමසා බලන්නට සූදානම් වෙනවා. ආබ්‍රහම්ගේ ජීවිත කතාව වගේම ආබ්‍රහම්ව ගොඩනැගීම සඳහා දෙවියන් වහන්සේ කළ ක්‍රියාවන් පිළිබඳව අපි අද කාරණා වටහා ගන්නට උත්සාහ කරමු. මේ කතාව ඔබට දකින්න පුළුවන් උත්පත්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ ඉඳලම ආබ්‍රහම් ගැන තමයි විස්තර වෙන්නේ. උත්පත්ති 11 වෙනි පරිච්ඡේදයේ 10 වන පදේ ඉඳලා ආබ්‍රහම්ගේ කලින් පෙළපත් ගැන විස්තර වෙනවා. ඊට පස්සේ 12 වෙනි පරිච්ඡේදයේ සිට ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක ගිය ගමන පිළිබඳව විස්තර වෙනවා. මේ කොටස ඔබ කියවන්න මේ සතියේ උත්පත්ති පොතේ 11 ඉඳලා කියවන්න. ඉදිරියට යද්දී ඉදිරි පරිච්ඡේද 11 12 13 14 ආදී ඉදිරි පරිච්ඡේද සියල්ලම ආබ්‍රහම් ගැන තමයි ලියවිලා තිබෙන්නේ. ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරපු විදිහ තමයි ඒකේ විස්තර වෙන්නේ. මේ කොටස ඔබ මේ සතියේ කියවලා අධ්‍යයනය කරන්න. ඒ සඳහා මඟ පෙන්වීමක් තමයි අද අපි ලබා දෙන්නේ. මේ සම්පූර්ණ කතාව තේරුම් ගැනීමට ඔබ මේක කියවන්න ඕන කොහොමත් ඒකට මඟ පෙන්වීමක් අපි අද ලබා ගමු. ආබ්‍රහම් මුලින්ම මේවා ගැන දෙවියන් වහන්සේ ගැන දෙවියන් වහන්සේගේ සැලසුම් ගැන අවබෝධයක් තිබුණු කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ ගැන අවබෝධයක් නොතිබුණු කෙනෙක්. පරිණත නැති කෙනෙක්. ආබ්‍රහම් අඳුරන්නේ නැහැ දෙවියන් වහන්සේව. ආබ්‍රහම් දන්නේ නැහැ දෙවියන් වහන්සේ ක්‍රියා කරන විදිහ. ඒ මොනවත් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක සිටිය යුත්තේ ඇයි? දෙවියන් වහන්සේට යටත් වෙන්න ඕන ඇයි? ඒ කිසිම දෙයක් ගැන ආබ්‍රහම්ට අවබෝධයක් තිබුණු කෙනෙක් නෙමෙයි. ආබ්‍රහම් මේ මොනවත් දන්නේ නැහැ. ඔහු වෙනත් බොහෝ දෙවිවරු නමස්කාර කළ
දේශයක තමයි යා හිටියේ. ගොඩාක් දෙවිවරු නමස්කාර කරපු දේශයක්. කල්දිවරුන්ගේ දේශය. එයාලට බොහෝ දෙවිවරු හිටියා. හරියට ලංකාවේ වගේ අපි දන්නවා ලංකාවෙත් බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කරනවා, ගස්ගල් වලට වන්දනා කරනවා, පිළිම වලට ආදී වශයෙන් ගොඩාක් නමස්කාර තියෙන තැනක් ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ කල්දිවරුන්ගේ දේශය. ඒ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විවිධ දෙවිවරුන්ට කළ නමස්කාර රැසකින් පිරීලා තිබුණා. ආබ්‍රහම්ගේ තාත්තා, එයාගේ තාත්තා, ඒ මුළු පෙළපතම වෙනත් දේව නමස්කාරවල රැඳිලා හිටපු පිරිසක්. ආබ්‍රහම්ගේ පවුල, ආබ්‍රහම්ගේ තාත්තා තමයි තේරා කියලා කියන්නේ. තේරට පුතු 3 දෙනෙක් හිටියා. ඒ 3 දෙනා ගැන විස්තර වෙනවා උත්පත්ති පොතේ 11:27. 11:27. අපි මේ කොටස කියවමු. 11 වෙනි පරිච්ඡේදයේ 27 සිට 28 වෙනි පදේ දක්වා කියවන්න. උත්පත්ති පොත තෝරා දක්වා ෂෙම්ගෙන් පැවතා අය 11 වෙනි පරිච්ඡේදයේ 27 වන පදයේ සිට තෝරාගේ පරම්පරාව මේය. තෝරාට දාව ආබ්‍රහම්ද නාහෝර්ද හාරෝන්ද උපන්නෝය. හාරෝන්ට දාව ලොත් උපන්නේය. හාරෝන් තමා උපන් දේශයේහි ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරදී තමාගේ පිය වූ තෝරා ඉදිරිපිට මලේය. ආබ්‍රහම්ද හරි. එතනින් නතර කරන්න. තේරා තමයි තාත්තා ආබ්‍රහම්ගේ. එයාට පුතු 3 දෙනෙක් හිටියා. මෙන්න මේ විදිහට මේ කතාව ආරම්භ වෙනවා. තේරා කියලා කියන්නේ කල්දිවරුන්ගේ දේශයේ බොහෝ වන්දනාවන් වලට සම්බන්ධ වුණු දෙවිවරු ගැන දන්න කෙනෙක්. එයාට දෙවිවරු ගැන අවබෝධයක් තිබුණා. දේව නමස්කාර, දේව චාරිත්‍ර රැසකින් මේ පවුල වට වෙලා තිබුණා. ඒ වගේම ඔවුන් ඒ පළාතේ හොඳ තත්වයක් තියාගෙන හිටපු ධනවත් පවුලක්. තේරාගේ පවුල. තේරාගේ පවුලේ 3 දෙනෙක් හිටියා. කවුද? ආබ්‍රහම්, නාහෝර්, හාරාන්. මෙන්න මේ 3 දෙනා ආබ්‍රහම් සමග ආබ්‍රහම්ගේ අයියලා මල්ලිලා මේ අය තේරා සමග ජීවත් වුණා මේ පවුලේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කිව්වා දැන් අපි යන්න ඕන, ඔයා යන්න ඕන මම පෙන්වන දේශයට කියලා දෙවියන් වහන්සේ මඟ පෙන්වීමක් දුන්නා. හැබැයි ආබ්‍රහම්ට මේ මඟ පෙන්වීම ගැන කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි ඔහුට දැනුණා කවුරු හරි ඔහුට මඟ පෙන්නුවා. දෙවියන් වහන්සේ කිව්වා මම තමයි දෙවියන් වහන්සේ, මම ඔයාට මඟ පෙන්වීමක් දෙනවා, ඔයා මං කියන දේ කරන්න. මම පෙන්වන දේශයට ඔයා යන්න. ඔයාගේ පියාගේ නිවසෙන් මේ දේශයෙන් මේ භූමියෙන් වෙන් වෙලා මා විසින් පෙන්වන ප්‍රදේශයට යන්න කියලා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කිව්වා. හැබැයි ආබ්‍රහම් මේ කියපු දෙයට ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. එයා ඒකට එකඟ වුණේ නැහැ. ආබ්‍රහම්ගේ මේ මුල් කතාව ගැන අපි මීට පෙරත් අධ්‍යයනය කරලා තිබෙනවා. ඉතින් එහි සිදුණු සිදුවීම ගැන අපි මීට කලිනුත් කියලා දීලා තියෙනවා. අපි සරලව ඒ කොටස ගැන බැලුවොත් ආබ්‍රහම්ට කිව්වට එයා පිළිගත්තේ නැහැ. ඉතිහාස විස්තර අනුව වසර 30ක් විතර කාලයක් ආබ්‍රහම් දෙවියන් වහන්සේ කියපු දේ ගණන් ගන්න නැතුව හිටියා. ආබ්‍රහම්ගේ තරුණ වයසේ තමයි ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියන්නේ මං මේ පෙන්වන දේශයට යන්න මා සමග එන්න කියලා. හැබැයි එයා ඒක ගණන් ගත්තේ නැහැ. ආබ්‍රහම් තමාගේ තාත්තට කිව්වා මෙන්න මෙහෙම දෙවියන් වහන්සේ කියලා කෙනෙක් මට කිව්වා මේ දේශයෙන් පිටත් වෙලා යන්න කියලා. මම පෙන්වන තැනට යන්න කියලා කිව්වා. තාත්තට ඒක කිව්වම තාත්තා ඒක වැඩිපුර ගණන් ගත්තෙත් නැහැ. ආබ්‍රහම් ඒක වැඩි සැලකිල්ලකට ගත්තෙත් නැහැ. එයාලා සාමාන්‍ය විදිහට මේ දේශයේ ජීවත් වුණා. ඔහොම ඉන්න අතරේ තමයි මේ උත්පත්ති 11:27 විස්තර වෙන්නේ. ඒ දේශයේ මේ අය ජීවත් වෙවි ඉද්දී එක්කෙනෙක් මිය ගියා. කවුද? හාරාන් තමන් උපන් දේශයේහි ඌර් නම් කල්දිවරුන්ගේ නුවරදී තමාගේ පිය වූ තේරා ඉදිරිපිට මලේය.
හාරාන්ට මොකක්ද වුණා කියන්නේ? හාරාන් මිය ගියා. හාරාන් තාත්තා ඉදිරියේ මිය ගියා. තාත්තා ජීවත් වෙලා ඉන්නවා, පුතා මිය ගියා. ඒ කාලේ සාමාන්‍ය මිනිස්යන්ගේ ආයු කාලේ අවුරුදු 250ක් ආසන්න කාලයක් තිබුණා. එයාලා එම ලේසියෙන් මිය යන්නේ නැහැ. අකාලේ කොහොමත් මැරෙන්නේ නැහැ. අකාලේ මැරෙනවා නම් යම් කිසි දේව ශාපයක් හෝ දෙවි කෙනෙක් කියපු දෙයකට අකීකරු වීමක් විදිහට තමයි ඔවුන්ගේ සංස්කෘතිය අනුව ඔවුන් දැනගෙන හිටියේ. එහෙම මිනිස්සු අකාලේ මැරුන්නේ නැහැ ඒ කාලේ. හැබැයි හාරාන් මේ තමන්ගේ තාත්තා ඉදිරිපිට මිය ගියාම තමයි තාත්තා කලබල වුණේ. ඒ වගේම ආබ්‍රහම්නුත් කලබල වුණා. තාත්තා ආබ්‍රහම්ට කතා කරලා ඇහුවා මේකට මොකද්ද හේතුව කියලා වුන් විමසන්න පටන් ගත්තා. තේරට මතක් වුණා ආබ්‍රහම් විසින් අතීතයේ දෙවියන් වහන්සේ විසින් ඔහුට කිව්වා කියලා කියපු දේ ඔවුන් නොකළ බව ආබ්‍රහම්ටත් මතක් වුණා. ඒ වගේම තේරට ඒ ගැන කලින් කියලා තිබුණේ. ඒ නිසා මෙන්න මේ විනාශය පැමිණෙද්දී ඔවුන් දැනගත්තා. එහෙනම් අපි මේ කියපු දේ නොකළ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ කිව්වා ආබ්‍රහම්ට මෙතනින් පිට වෙලා යන්න, මං කියන තැනට යන්න, මං කියන තැන ගිහිල්ලා ඉන්න, මං කියන මාර්ගේ එන්න කියලා ආබ්‍රහම්ට කියද්දී ආබ්‍රහම් ඒ ගැන සැලකිලිමත් වුන් නැති නිසා ආබ්‍රහම්ගේ පවුලේ මරණයක් සිදු වුණා. මෙන්න මේ මරණය සමග තමයි ඔවුන් නැවත අවදි වුණේ. මේ මොකද්ද වුණේ කියලා ඔවුන් පියවි සිහියට ආවේ. දෙවියන් වහන්සේ කියපු දේ ආය මතක් වුණේ. වසර ගාණක් ගියා. ඒ වෙනකන් ඔවුන් කෑවා බිව්වා විනෝදෙන් හිටියා. ඔවුන් පවුලේ සාමාන්‍ය විදිහට ජීවත් වුණා. ඔවුන්ට හොඳයි කියලා හිතන දේවල් කළා. කිව්වා තමයි දෙවියන් වහන්සේ අපිට කිව්වා යන්න කියලා මේ කල්දිවරුන්ගේ දේශයෙන් වෙන් වෙලා මට කිව්වා මෙහෙම යන්න කියලා මේ දේශයට කිව්වා නම් තමයි ඒ වුණාට ඉතින් ඔය කිව්ව එක එච්චර අවුලක් නැහැ වගේ ආබ්‍රහම් ගෙදරට වෙලා කකා බිබි පාඩුවේ එයාගේ පවුලේ එයාට ආස විදියට හිටියා. එයාට කැමති විදියට හිටියා. මේ අවුරුදු 30 පුරාම දෙවියන් වහන්සේ ඊට පස්සේ ආබ්‍රහම්ට කතා කළේ නැහැ. තේරුණාද? එක වතාවක් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කිව්වා දැන් මම ඔයාට ප්‍රකාශ වෙනවා. මම තමයි මං එහෙම හැමෝටම ප්‍රකාශ වෙලා නැහැ ආබ්‍රහම්. මම ඔයාට ප්‍රකාශ වෙනවා. ඔයාට මම පෙන්වන දේශයට ඔයා යන්න ඕන. මං ඔයාව විශේෂ දෙයකට කැඳවලා තියෙන්නේ. මටවත් එක කරන්න වැඩක් තියෙනවා. ඒක නිසා ඔයා මේ ඔක්කොම කට්ටියගෙන් වෙන් වෙන්න. අම්මලාගෙන් තාත්තලාගෙන් පවුලේ ආච්චිලාගෙන් සීයලාගෙන් නෑදෑයන්ගෙන් ඔක්කොගෙම වෙන් වෙන්න. ඔයාට මේ කට්ටියත් එක්ක ගමනක් නැහැ. මෙයාලත් එක්ක ඉඳලා ඔයාට මුකුත් කරන්න බෑ. මම ඔයාව අලුත් තැනකට රැගෙන යනවා. ඔයා මාත් එක්ක එන්න. ඒ තැනට අපි යමු. මම පෙන්වන පැත්තට යන්න. ඉතින් ආබ්‍රහම් අහන්න නැති මොකද්ද කොහෙටද යන්නේ? ගිහලා මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේ වැඩි විස්තර කිව්වේ නැහැ. ගියාම මොකද වෙන්නේ? ගියාම කොහොම දෙයක් සිද්ධ වෙයිද? වැඩි විස්තර මුකුත් කිව්වේ නැහැ. උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයට පැමිණෙද්දී ඔබ මේ පරිච්ඡේද එකින් එක දැන් කියවන්න පටන් ගන්න මේ සතියේ. ඒ 12 වෙනි පරිච්ඡේදයට පැමිණෙද්දී ඔබ දකිනවා දෙවියන් වහන්සේ ඉතා සරල මඟ පෙන්වීමක් දුන්නේ. මම පෙන්වන දේශයට ඵලයන් මේ ඔක්කොගෙම වෙන් වෙලා මම පෙන්වන තැනට යන්න. ඊට පස්සේ දෙවියන් වහන්සේ කිව්වා නුඹ මම කියන දේ අහලා ගියොතින් මෙන්න මේ කියන ආශිර්වාද ටික දෙනවා. දෙවියන් වහන්සේ මහ ලොකු සැලැස්මක් කිව්වේ නැහැ. යන්න ඕන විදිහ සැලසුම් ගොඩාක් කිව්වේ නැහැ. යන්න කියලා කිව්වා. ගියොතින් අන්තිමට මෙන්න මේ ආශිර්වාද ඔබට මම ලබා දෙනවා කියලා කිව්වා. උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදේ ඉඳලා පහළට බලද්දී ඔබට ඒ ටික දකින්න පුළුවන්. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරමි. පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්න නොයයි කීසේක. දෙවියන් වහන්සේ කිව්වා මෙන්න මේ ආකාරයෙන් මම නුඹට ආශිර්වාද කරනවා. මං කියන තැනට ඔක්කොගෙම වෙන් වෙලා යන්න. දැන් ඊළඟ පදේ විස්තර වෙනවා ආබ්‍රහම් මේ කියපු දේ අහලා ගියා කියලා. හැබැයි ඉතිහාසය අපි විමසලා බලද්දී ආබ්‍රහම්ගේ වයසත් එක්ක සලකලා බලද්දී ආබ්‍රහම් හාරාන් කියන ප්‍රදේශයෙන් කානාන් වලට එනකොට ආබ්‍රහම්ගේ වයස අවුරුදු 75ක් බව 11 වෙනි පරිච්ඡේදයේ අවසානයේ විස්තර වෙනවා.
අවුරුදු 75ක්. හැබැයි ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ඊට පෙර කතා කරලා ඔහුට කියනවා මේ ගමන යන්න. ඔහු වසර ගණනාවක් මේක නොකර සිටියේදී ඔහුගේ පවුලේ මරණයක් සිදු වෙනවා. මෙන්න මේ මරණය සමග තමයි ආබ්‍රහම්ගේ තාත්තා කතා කළා කියන්නේ එහෙනම් දෙවියන් වහන්සේ අපිත් එක්ක අමනාප වෙලා ඇති මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ නිසා ඔයාට දෙවියන් වහන්සේ කියපු විදිහට අපි යමු කියලා ගමන පටන් ගත්තා මේ පවුලේ ඔක්කොම කට්ටියත් එක්ක. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වේ ඔයා වෙන් වෙලා පවුලෙන් වෙන් වෙලා පියාගෙන් වෙන් වෙලා එන්න කියලා. හැබැයි ආබ්‍රහම් ගිහලා තාත්තට කිව්වා. තාත්තට කිව්වම තාත්තයි ඔක්කොම කට්ටිය තමයි මේ එන්න ආවේ. ඒක 11 වෙනි පරිච්ඡේදයේ අවසානයේ විස්තර වෙනවා. තේරා තමන්ගේ ආබ්‍රහම් පුතාලා අනිත් පුතාලා සාරා මේ ඔක්කොම කට්ටියත් එක්ක මේ කියන දෙවියන් වහන්සේ කියපු තැනට යන පිණිස ආවා කියලා විස්තර වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කිව්වේ කොහොමද? ඔයා මෙතනින් වෙන් වෙන්න. ඔයා විතරක් මං කියන දේශයට යන්. හැබැයි ආබ්‍රහම් මේකට ඇහුම්කන් දුන්නේ නැහැ. ආබ්‍රහම් එයා තාත්තට කියලා මුළු පවුලමත් එක්ක එන්න ආවා. බලන්න මෙතන සිදු වෙලා තියෙන දේ. දේව සේවයට කැඳවීම ලැබපු අය, දෙවියන් වහන්සේත් එක්ක ගමනක් පටන් ගත්ත අය මේ දේ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. දැන් ඔබත් බොහෝ දේව ඇදහිලි තිබෙන පරිසරයකින් දෙවියන් වහන්සේ කැඳවලා තිබෙනවා. සේවය කරන්න පිරිසක් කැඳවලා තිබෙනවා. තව බොහෝ දේවල් වලට දෙවියන් වහන්සේ විවිධ අයව කැඳවීමක් දීලා අරගෙන තිබෙනවා. බොහෝ දේව වන්දනාවන් තිබෙන පසුබිමක් තුලින් දෙවියන් වහන්සේ ඔබව වෙන් කරගෙන ඔබත් එක්ක සැලැස්මක් කරන්න පටන්ගෙන තියෙනවා. ඇයි? දෙවියන් වහන්සේ ඔබත් එක්ක පුද්ගලික ගමනක් යන්නට තිබෙන නිසා. වෙන කට්ටිය නැති නිසාවත් එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? දෙවියන් වහන්සේට වෙන උන්වහන්සේගේ සැලැස්ම කරන්න උන්වහන්සේට කීකරු වෙන අය නැති නිසා නෙමෙයි ආබ්‍රහම්ව කැඳවන්නේ. ආබ්‍රහම්ට විශේෂ ගමනක් දෙවියන් වහන්සේත් එක්ක තිබුණා. හැබැයි ඒක ඕනනම් දෙවියන් වහන්සේට වෙන කෙනෙක් ධම්මල උනත් කරන්න තිබුණා. දෙවියන් වහන්සේට කීකරු වෙච්ච අය ගොඩක් හිටියා. මේ පරිච්ඡේද අපි අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙන දේ තමයි ආබ්‍රහම්ට අමතරව දැන් අපි මේ කොටස බලද්දී අපිට පේන්නේ ආබ්‍රහම් ඔක්කොටම කලින් කීකරු වෙලා දෙවියන් වහන්සේත් එක්ක ආවා වගේ. හැබැයි එහෙම නෙමෙයි. මේ පරිච්ඡේද ඉදිරියට ඔබ කියවගෙන යද්දී විස්තර වෙනවා ශාලේම්හි රජ කියලා කෙනෙක්. ශාලේම්හි රජ උන එහි පූජකවරයා ආබ්‍රහම්ට පසු කාලේ ඉනව මුණ ගැහෙනවා. ශාලේම් කියන රට එහි රජතුමෙක් ඉඳලා තියෙනවා. එයා කවුද? මහෝත්තම දෙවියන් වහන්සේගේ පූජකවරයා. එතකොට ඒ රට ඇවිල්ලා දෙවියන් වහන්සේට නමස්කාර කරපු ජනතාවක් සිටින ප්‍රදේශයක්. දෙවියන් වහන්සේව අඳුරන පිරිසක් ඉන්න ප්‍රදේශයක්. ඒ වගේම ශාලේම්හි රජතුමා කියලා කියන්නේ උත්තම පූජකයා ඒ රජේ ඒ රටේ. එයා දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම යටහත් පහත් පුද්ගලයෙක්. ශාලේම්හි රජතුමා ගැන අපි වෙනම පසු දවසක අධ්‍යයනය කරමු. හැබැයි ඔබ තේරුම් ගන්න ඕන දෙ මෙතනදී ආබ්‍රහම්ව කැඳවන වෙලාවේ තව ගොඩක් කට්ටිය හිටියා. දෙවියන් වහන්සේව දන්න අය හිටියා. දෙවියන් වහන්සේගේ පූජකවරු හිටියා. දෙවියන් වහන්සේට මුළු ජීවිත කැප කරගෙන යටහත් වෙච්ච උන්වහන්සේ කියන දෙයට අහුම්කන් දීලා වැඩ කරන ඕන තරම් කට්ටිය මේ කාලේ හිටියා. ඒ වුණත් මේ බොහෝ වැරදි මාර්ග රැසක් තිබුණු ස්ථානයකින් ආබ්‍රහම්ව දෙවියන් වහන්සේ කැඳව ගත්තා. මම කියන විදිහට නුඹ වැඩ කළොත් මම නුඹට මෙන්න මේ දේ කරනවා කියලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කැඳව ගත්තා. ඇයි කැඳව ගත්තේ ආබ්‍රහම්ව? ඇයි ඔබව කැඳවලා තියෙන්නේ කියන එක ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. වෙන කවුරුවත් නැති නිසා. ඒ නිසා දෙවියන් වහන්සේගේ කැඳවීම ලත් අය නිකන් අර හිතන්න එපා මේ දෙවියන් වහන්සේට ඔයා නැතුව මේක කරන්න බෑ වගේ හැඟීමක් නම් ඇති කරගන්න එපා. හරිද? දෙවියන් වහන්සේ ඔයාගේ පස්සෙන් එන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔයාට අවස්ථාව දෙනවා. ඔයා දෙවියන් වහන්සේ කියන දෙයට අහුම්කන් දීලා ආවොත් දෙවියන් වහන්සේ ඔයත් එක්ක ලොකු සැලැස්මක් කරනවා. ඔයා අන් අයට ආශිර්වාද කරන්නෙක් බවට පත් කරන එක තමයි මේ මුලින්ම දෙන පොරොන්දුව. ඔයා මං කියන දේ අහලා ආවොත් මම ඔයාව අන් අයට ආශිර්වාදයක් බවට පත් කරනවා කියලා පොරොන්දුවක් දුන්නා. මෙතන ගොඩක් අය දැන් විවිධ කැඳවීම් ලැබපු අය ඉන්නවා. විවිධ ආකාරවලින් දෙවියන් වහන්සේ වඳුරගත් අය ඉන්නවා. හරිද? ඉතින් සමහරු පහුගිය දවස්වල මට කතා කරලා කිව්වා එයාලා සේවය කරලා දැන් ඇති වැඩක් නැහැ. මේ දෙවියන් වහන්සේත් එක්ක ඉඳලා වැඩක් නැහැ කියලා සමහරු සේවයෙන් දුරස් වෙලා. සමහරු ප්‍රශ්න කරනවා.
සමහරු කියනවා ඇයි අපි මොකටද ඉතින් මේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්නේ කියලා සමහරු පස්සට ගිහිල්ලා ඉන්නවා. තව පිරිසක් ගණන් උස්සන දෙවියන් වහන්සේ ගාව. එහෙම කට්ටියකුත් ඉන්නවා. එහෙම අයත් මට පහුගිය කාලේ කතා කරලා තියෙනවා. දෙවියන් වහන්සේ මේ මාත් එක්ක සැලැස්ම කරන්න ඕන නම් එයා මට අවශ්‍ය දේ සපයලා දෙන්න ඕන. එයාට ඕන නම් මාත් එක්ක මේ සැලැස්ම කරන්න එන එයා මට පාපේ ජය ගන්න බලය දෙන්න ඕන. ආයේ මේ එහෙම කරන්න බෑ. දෙවියන් වහන්සේ මාව කැඳෙව්වනම් මේ එක්කෙනෙක් මට පහුගිය කාලේ කියපු එකක්. මාව සේවයට කැඳවලා ඇති. සේවයට මාව කැඳවලා ඇති. සේවය කරන්නම්. හැබැයි එහෙනම් දෙවියන් වහන්සේ මට මෙන්න මේ දේවල් ටික කරන්න ඕන. එක්ක දෙවියන් වහන්සේ මට මේ පාපෙන් ජය ගන්න දෙවියන් වහන්සේ මට බලය දෙන්න ඕනේ. එහෙම කරොත් මං එන්නම්. ඒ මොකද්ද කරන්නේ? ඒ දෙවියන් වහන්සේ ඉස්සරහා එයා ගණන් උස්සලා. එයා හිතන්නේ එයා නැත්තම් දෙවියන් වහන්සේට මේක කරන්න කෙනෙක් නැහැ කියලා. එහෙම ප්‍රශ්නයක් මෙතන නැහැ. ආබ්‍රහම්ගේ කතාවෙත් අපි තේරුම් ගන්න ඕන පළමු දේ තමයි ආබ්‍රහම් නැති වුණා කියලා මේක වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතන. තේරුණාද? හැබැයි ආබ්‍රහම් අවුරුදු ගානකට පස්සේ හරි දෙවියන් වහන්සේට ඇහුම්කන් දුන්නා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කැඳවලා තිබුණ නිසා ආබ්‍රහම්ට නිකන් සැප සෙල්ලමේ ඉන්න හම්බුනේත් නැහැ. ආබ්‍රහම්ගේ පවුලේ කෙනෙක් මැරුණා. ඒ නිසා කැඳවීම ලත් අය දෙවියන් වහන්සේත් එක්ක නිකන් සෙල්ලම් කරන්න එපා. හරිද? ඔයාලට වඩා අය දෙවියන් වහන්සේත් එක්ක උන්වහන්සේට යටත් වෙන්නේ නැතුව කැඳවීම ලත් අය උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව ලොකු ප්‍රශ්න වලට මැදි වෙලා තිබෙනවා. අපි අත්දැකීමෙන් මේ ඔබට කියන්නේ. ඒක නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ යම් කැඳවීමක්. දැන් පහුගිය කාලේ සුව මෙහෙයන් වලට සහභාගී වෙලා දෙවියන් වහන්සේ අඳුරගෙන අලුතෙන් ආපු පිරිසක් ඉන්නවා. දැන් ඔයා අලුතෙන් දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න පටන්ගෙන තියෙනවා. ඒ අතරේ දෙවියන් වහන්සේ ආව වෙන දේවල් වලට කැඳවනවා. දැන් ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේගෙන් ඔයාට කැඳවීමක් තිබෙනවා. ඔයාට දෙවියන් වහන්සේත් එක්ක යන්න ගමනක් තියෙනවා. ඔයා පිස්සු නටන්න එපා දෙවියන් වහන්සේ ඉදිරියේ. හරිද? ඔයාගේ යහපතන මේ කියන්නේ. ඔයා දෙවියන් වහන්සේත් එක්ක යන්න ගමනක් පටන් ගත්තා නම් ඒ ගමන යන්න දැන්. නැත්තම් ඔයාට ප්‍රශ්න ඇති වෙනවා. ඇයි ප්‍රශ්න ඇති වෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ අපිට? අපිට අපේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න දෙන්න පුළුවන් නේ. මොකටද දෙවියන් වහන්සේ මේ එක එක දේවල් කර අපිව ගන්න හදන්නේ? මේ ඒ කතා වැඩක් නැහැ. දෙවියන් වහන්සේ වැඩ කරන්නේ එහෙම තමයි. කවුද දෙවියන් වහන්සේ? ඔයා කියන විදිහට වැඩ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපේ ස්වාමියා. උන්වහන්සේ ආව පොළවට ගෙනාවේ වගේ අහලාද? බං ආව පොළවට ගේන්නද? ලංකාවේ උපද්දවන්නද? හරිද? ඔයා පස්මහා බැලුම් බලන්න කියලා දෙවියන් වහන්සේ කිව්වේ නැහැ. දෙවියන් වහන්සේ ආව ගෙනාවා. මං කියන තැන මං කියන පවුලේ මම නුඹව පිහිටවනවා. නුඹ එතනට යන්න ඕන කියලා දෙවියන් වහන්සේ ආව ගෙනාවේ වාගෙන් අහලා නෙමෙයි. උන්වහන්සේට අහහා ඉන්න දෙයක් නෑ මුකුත්. හැබැයි උන්වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේ මිනිස්සුන්ගේ දරදඬු සිත්වලට ඉඩ දීලා තියෙනවා. කැමති විදිහට තොපි ඕන එකක් කරගෙන හිටපල්ලා කියලා පාඩුවේ ටික කාලයකට ඉඩ දීලා තියෙනවා. හැබැයි ඒ ඉවසීම සුළු කරන්න එපා. හරිද? දෙවියන් වහන්සේ කවුද කියලා ආබ්‍රහම් දන්නේ නැහැ. ඔබ බොහෝ දෙනෙක්නුත් දෙවියන් වහන්සේ කවුද කියලා හරියටම දන්නේ. අපිත් දැනගෙන හිටියේ නැහැ දෙවියන් වහන්සේ ගැන හරියටම. අපි අතීතේ දෙවියන් වහන්සේ ගැන හොඳ ඇත්තටම අවබෝධයක් තිබුණේ නැහැ. ඔබ අතරින් බොහෝ දෙනෙක්ටත් දෙවියන් වහන්සේ ගැන ඒබඳු හොඳ අවබෝධයක් නැති නිසා ඔබ තාම පස්සක ගහ ඔබට කැමති දේ කර ඔබ විනෝද වෙවි ඔබට ඕන දේ කර ඔයා එක එක දේවල් කී ඉන්නවා. ඔයා තාම දෙවියන් වහන්සේ දන්නේ නැහැ. ඔයා තාම දෙවියන් වහන්සේ තුල පරිණත නැහැ. හරිද? ඔයා ආත්මිකව වර්ධනය වෙලා නැහැ ඒ தത്വෙට. ඔයා තාම දෙවියන් වහන්සේ කියපු දෙයට ඇහුම්කන් දීලා ආවේ නැත්තම් අර එදා ආබ්‍රහම් වගේ. ඇයි ආබ්‍රහම් අවුරුදු 30ක් කියපු දේ ඇහුවේ නැත්තේ? එයා පරිණත නැහැ. එයා ආත්මිකව බාලයි. ආත්මිකව පොඩි. ශරීරයෙන් ලොකුයි. හරිද? ආත්මිකව පහත්. ආත්මිකව ලදරු අවදියක පොඩි ළමෙක් වගේ පොඩි තත්වයක ආත්මිකව ආබ්‍රහම් සිටියේ. ඒ නිසා දෙවියන් වහන්සේ ආබ්‍රහම් ගැන ඉවසීමෙන් බලාගෙන හිටියා. ආබ්‍රහම්ට බල කරලා කොහොම හරි දඬුවම් දීලා එච්චර ලොකු දේවල් කරෙත් නැහැ. මේ දඬුවමක් එනෝ යාට ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඒක එන්නේ අවුරුදු ගානකට පස්සේ.
දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට සැර කරේ නැහැ. අරද ආබ්‍රහම්ගේ තිබිච්ච ආශිර්වාද නැති කළා, පවුලේ තිබිච්ච ඔක්කොම දේපල නැති කළා. එහෙම කළේ නැහැ. දෙවියන් වහන්සේ ඉවසීමෙන් බලාගෙන හිටියා. මේ ඉතිහාස වාර්තා අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනවා. හරිද? බයිබල් විද්‍යාලවල ඉගෙන ගන්න අයට ඒව ඉගෙන අධ්‍යයනය කරන්න පුළුවන්. ආබ්‍රහම් මේ කල්දිවරුන්ගේ දේශයේ දෙවියන් වහන්සේ කිව්වටත් පස්සේ අවුරුදු 30ක්ම ජීවත් වෙනවා. කියන දේ අහන්න නැතුව. ඔය කාලයේ මුළුල්ලේම යාගේ ජීවිතේ මහා ලොකු ප්‍රශ්න එහෙම ආවේ නැහැ. දෙවියන් වහන්සේ ඒත් ඉවසීමෙන් බලාගෙන හිටියා. හැබැයි අන්තිමට ආබ්‍රහම්ගේ පවුලේ එක්කෙනෙක් මැරුණා. ඇයි මැරුණේ? එහෙම හරි දෙවියන් වහන්සේයාට අනතුරු ඇඟෙව්වේ ඇයි? ඔබ මං කියන දේ කරන්න ඕන කියන එක පෙන්නුවේ ඇයි කියන එක ඔබ මේ ආබ්‍රහම්ගේ කතාව ඉදිරියට අධ්‍යයනය කරගෙන යද්දී ඉස්සරහට යද්දී තේරෙයි. එතකන් එක එක ප්‍රශ්න තියෙයි. ඔයා හිතයි දෙවියන් වහන්සේ බලහත්කාරනුත් සමහර දේවල් කරනවා. ඇයි එහෙනම් දෙවියන් වහන්සේ ඉඩ දීලා තියෙනවා නම් ඇයි පවුල එක්කෙනෙක් මැරුණේ? එක එක ප්‍රශ්න එයි. ඇයි එක්කෙනෙක් මැරුණේ කියන එක පස්සේ ඔයාලට තේරෙයි. හරිද? එක්කෙනෙක් මැරිලා හරි ආපු එකෙන් මේ ලෝකෙට වෙච්ච දේ මොකද්ද කියන එක පස්සේ තේරෙයි. හරිද? එතකන් එක එක ප්‍රශ්න අහා ඉන්න ඒවා තාම දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති නිසා. හරිද? ප්‍රශ්න ඇහුවට කමක් නැහැ. ආබ්‍රහම්නුත් ප්‍රශ්න අහා හිටියා. හරිද? ප්‍රශ්න අහා හරි එයා වසර ගානකට පස්සේ එන්න පිටත් වුණා. දේව සේවයට ඇවිල්ලා ඒ සේවයෙන් පිටිපස්සට ගිහිල්ලා ඉන්න ගොඩක් අය මට පසුගිය කාලේ කතා කරලා තියෙනවා. සමහරු කියන අපි දැන් රැකියාවක් එහෙම කරගෙන හොඳට ජීවත් වෙනවා. අය ඉස්සර සේවය කරා. සමහර කට්ටියක් රට ගිහිල්ලා හිටියා. රට ගිහිල්ලා මම කලින් සේවය කරා. දැන් මම විදේශගත වෙලා ඉන්නේ. සේවය නතර කළා. මං දැන් මෙහි පල්ලියකට එහෙම යනවා. ඉතින් එහෙම කී ඉන්නවා. කැඳවීම තියෙන ගොඩක් අය. ඔයාට දෙවියන් වහන්සේ ගැන ඔයා තේරුම් ගන්නකොට සමහර විට කල් ගත වෙලා තියෙයි. ඔයා ඔහොම ගියොත් කැඳවීම තියෙන අය දෙවියන් වහන්සේ කියන දෙයට අවනත වෙන්න නැතුව ගියොත් ඔයාගේ ජීවිතේ ලොකු ප්‍රශ්නයකට ඔයා මුහුණ දෙනවා. හරිද? මේ මගේ අත්දැකීමෙන් සහ මේ බයිබලයේ දෙවියන් වහන්සේ ලියලා තියෙන දේවල් අනුව ආබ්‍රහම් කතාවක් නෙමේ, කතාව විතරක් නෙමේ මම කියවලා තියෙන්නේ. මේ ගොඩක් කතා කියවලා තියෙනවා. මේ එක එක අයගේ කතා අධ්‍යයනය කරද්දී සහ දේව සේවයේ නිරත වුණු මගේ සමවයසේ අපි අඳුරන දන්න හඳුනන ගොඩක් අය ඉදිරියේ අපි එයාලගේ ජීවිත ගැන බලද්දී එයාලගේ ජීවිතයේ ලොකු ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. හරිද? දැන් මේ මම ඉන්න ගමෙත් එහෙම මේ දවස්වල ප්‍රශ්නයක් තියෙනවා. දේව සේවයට කැඳවපු කෙනෙක් සේවය අතහැරලා වෙන මාර්ග වලට හැරිලා අද ඔවුන්ගේ පවුල දැඩි දුෂ්කරතාවයකට පත් වෙලා ඉන්නවා. හරිද? සමහර මම දන්න අය ඉන්නවා සේවයට කැඳවලා අද ඔවුන්ගේ සමහර ඔවුන් දේව සේවය අතහැරලා නෑ මට මේක ඕනේ නෑ කියලා ගිහිල්ලා සමහර අයගේ කකුල් නෑ. හරිද? සමහර අයගේ මේ නෝනලා එයාලගේ ගර්භාෂ අයින් කරලා සේවය අතහැරලා ගිහිල්ලා මහත්තුරු සේවය දුන්න සේවය කරන්න නැතුව වෙන මාර්ගවලට ගිහිල්ලා දෙවියන් වහන්සේ කමක් නැහැ, එච්චර අවුලක් නැහැ කියලා ගිහිල්ලා. හැබැයි විශාල ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. ගොඩක් අයට ඉතින් මේ කියන දේ එච්චර තේරුමක් නැහැ. එච්චර ඒත් hina වෙවි අහගෙන ඉඳී. ඔයා තාම පරිණත නැහැ. ඔයා තාම දෙවියන් වහන්සේ ගැන ඒ හැටි අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි. ඔයා ආත්මිකව ලාබාල කෙනෙක් නිසා ඔයා දැනට hina වෙවි අහගෙන ඉන්න. එක්ක කීකරු වෙලා දෙවියන් වහන්සේ කියන දෙයට මේ කියන දේ ඉගෙනගෙන ඒ අනුව වැඩ කරන්න. එහෙම නැත්තම් ඔයත් මේ වගේ ප්‍රශ්නයක් තුලින් ගිහිල්ලා එන්නකෝ. ආබ්‍රහම් නිකන් ආවේ නැහැ. අයියා මලා අයියා එකට සෙල්ලම් කර හිටපු අයියා තරුණ වයසේදී අයියා මැරුණා. පවුලේ කෙනෙක් මැරුණා තාත්තා ජීවත් වෙලා ඉද්දි. සෙල්ලමක් නෙමෙයි. ඒ කාලේ මැරෙන්නේ නැහැ ලේසියෙන්. හැබැයි අයියා කුළුඳුලා මැරුණා. ආබ්‍රහම්ලා වේදනාවටපත් වුණා. ඔන්න එතකොට තමයි කදමලු බැඳගෙන ඒත් කියපු විදිහට නෙමෙයි ආවේ. අනේ මට තනියම යන්න බෑ. මට තනියම ගිහිල්ලා ওই දෙවියන් වහන්සේ කියන දේ කරන්න බෑ කියලා අප්පච්චිලා මාමලා නැන්දලා අර ඔක්කොම සනුහර එක්කගෙන ආවේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කිව්වේ ඔයා තනියම එන්න. තනිකම ගැන හිත ඉන්න එපා.
මාත් එක්ක යක්. එහෙම කිව්වම ආබ්‍රහම් මොනවද කරේ? මට පුරුදු නෑ. මට අනේ මට තාත්තගෙන් වෙන් වෙලා ඉන්න බෑ. මට අම්මගෙන් දුරස් වෙලා ඉන්න බෑ. මට ඔයා කියන විදිහට සේවයට එන්න පුළුවන්. ඒ වුණාට මගේ පවුලේ අය බලන්න මම අවුරුදු ගාණක් පවුලේ අයත් එක්ක ජීවත් වුණා. අම්මා උදේට හදලා දෙන කිරිකෝප්පේ අතහැරලා එන්න බෑ. අනේ ඒක මට උදේ පාන්දර අම්මා මට හැමදාම තේ එකක් හදලා දෙනවා. ඕක මේ අතාරින්න බෑ. මගේ මල්ලත් එක්ක සෙල්ලම් කර හැන්දෑවට ක්‍රිකට් ගහනවා අප්පා. මං කොහොමද තනියම ගිහිල්ලා ඒ ක්‍රිකට් ගහන සෙල්ලම් කරන එක බලන්න අපේ මල්ලත් එක්ක වටේ පිටේ නෑදෑයොත් එක්ක හැන්දෑවට ජිල් බෝල ගහනවා. ඕක නැති වුණොත් මං කොහොමද තනියම යන්නේ? අපේ අප්පච්චි හැන්දෑවට කතා කියා දෙනවා. අනේ මං කොහොමද කතාවක් අහන්න තු බුදිය ගන්නෙ? මං ඔබ වහන්සේ කියන දේ කරන්නම්. හැබැයි මේ මගේ වටේ ඉන්න කට්ටියත් එක්ක අප්පච්චි අපිත් යමු කියලා තාත්තේ ඔයත් ලෑස්ති වෙන්න. නැන්දේ මාමේ ආච්චි අම්මේ ඔක්කොම ලෑස්ති වෙන්න කියලා එක්කගෙන ආවේ නැත ඔක්කොම කට්ටිය ආබ්‍රහම්. දෙවියන් වහන්සේත් බලන්නේ නැති මේ මොකද්ද මූ කරන්නේ කියලා. ලොකු පොලිමක් එක්කන් එනවා. දැන් ආබ්‍රහම්ට විතරක් අන්න දීලා බලාගන්නේ කමන්නේ. අර පවුලම එක්කගෙන ආවේ නැත. තව මදිවට වැඩකාරයෝ. අර මැරිච්ච අයගේ පුතා. මාමලා නැන්දලා තාත්තලා පුංචි අම්මලා ඔක්කොමත් එක්ක ආවා. ඇවිල්ලා දැන් එනවා ලොකු සේනාවක්. දැන් එන්න කිව්වේ එකෙට්ට. මූ අර ඔක්කොම කට්ටියව එක්කගෙන එනවා. ඇයි? ආබ්‍රහම් තාම දෙවියන් වහන්සේ ගැන දන්නේ නැහැ. එයා පරිණත නැහැ. එයා ආත්මිකව වර්ධනය වෙලා නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ තරහ ගත්තේ නැහැ. හරිද? ඒ නිසා දෙවියන් වහන්සේ ඒක ගැන තරහක් හිතුවේ නැහැ. අනේ මූට ඉතින් කමක් නැහැ. ඉතින් ඔය දැන් කරන්න දෙයක් නැහැ. මූ කොහොමත් පවුල පිටින් තමයි එන්නේ. තාත්තවත් එක්කන් එනවා. පොඩි කාලේ සෙල්ලම් කරපු අර හුරතලයට ඇති කරපු බල්ලෝ පූසපව ඔක්කොම එක්කගෙන ආවේ. ඇයි? කරන්න යන්නේ දෙවියන් වහන්සේ දන්න මේ ඉතින් මෙයා තාම මං කියන දේ අනුව එන්න තාම තේරුමක් නැහැ. ඒ නිසා කමන්නේ ඔක්කොම එක්ක යන් කියලා ඉතින් බලාගෙන හිටියා. දෙවියන් වහන්සේ ආබ්‍රහම් දෙස කාරුණිකව බැලුවා. බලන්න ඒ ඔක්කොම පවුලේ කට්ටිය එක්කගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට බැන්නේ නැහැ. ආබ්‍රහම්ට අතරමඟ විනාශයක් කළා. ඇයි උඹලා ඔක්කොම මේ ඔක්කොම කට්ටිය එක්කන් ආවේ කියලා. එහෙම විනාශයක් කරේ නැහැ. දෙවියන් වහන්සේ ආබ්‍රහම් යන පදයට දෙවියන් වහන්සේ ඇඩ්ජස්ට් වුණා. ආබ්‍රහම් ඇඩ්ජස්ට් වුණේ නැහැ. දෙවියන් වහන්සේ ඇඩ්ජස්ට් වුණා. ඔක්කොම එක්කන් එනවද? එහෙනම් වැඩි කරන්න කට්ටිය දේවදූතයෝ වැඩි කරන්න මුන්ට සපයන්න ඕන කට්ටිය වැඩි කරන්න දැන් කරන්න දෙයක් නැහැ. මූට කියන එක තේරෙන්නේ නැහැ. මූ තාම බබානේ. ඒ නිසා අපි ඇඩ්ජස්ට් වෙමු. දෙවියන් වහන්සේ ඒකට ගැලපෙන්න සැකසුණා. ඇයි? දෙවියන් වහන්සේ තාත්තා, දෙවියන් වහන්සේ පරිණතයි. දෙවියන් වහන්සේ ඉතින් ඔක්කොම දන්නවා. ඒක නිසා දෙවියන් වහන්සේ වෙනස් වුණා. ආබ්‍රහම් වෙනස් වුණේ නැහැ. දෙවියන් වහන්සේට වෙන සැලැස්මක් තිබුණේ. ආබ්‍රහම්ව ගෙන්නලා මේ පොඩි වැඩක් අග්ගාල කරලා ආබ්‍රහම්ටත් ආශිර්වාද කරලා ආබ්‍රහම්මත් එයා ඉල්ලන දේ දීලා ළමෙක් ඕන ඒකත් දීලා ඉවර කරලා ඒ අර සැලැස්මක් තිබුණා දෙවියන් වහන්සේට. ඕකට කතා කළේ. හැබැයි ආබ්‍රහම් කොහෙද? එයා ආවනම් මේ මාස දෙක තුනෙන් සමහර මේ වැඩේ ඉවරයි. ඔච්චර දෙයක් නෙමෙයි තරුණ වයසේදී කතා කරන්නේ. අර සාරගේ දත් හැල්ලකම් ඉන්න ඕනේ නැහැ ළමයා හම්බෙන්න. නිකන් කතා කරා අපි යන් මේ ගිහිල්ලා වැඩක් තියෙනවා. හැබැයි මිනිහා නෙමෙයි ආවේ. ආවෙත් සෙනග එකතු කරගෙන. හැබැයි දෙවියන් වහන්සේ පස්සේ ඉතින් අර අවුරුදු 30 දෙවියන් වහන්සේ මොනවා කරන්නේ නැද්ද? ඒ වෙලේනේ යන් කිව්වේ. ආබ්‍රහම් ආවේ නැහැ. දෙවියන් වහන්සේ මොනවා කරන්න? දෙවියන් වහන්සේ ඉතින් ස්වර්ගයේ තුන්වෙනි ස්වර්ගයේ සිංහාසනයට වෙලා ඉන්නදී ඔහම නිකන් මූ කවදා හරි එනකම් බලන් ඉමු. කියලා දෙවියන් වහන්සේත් වටපිට බල ඉන්නේ තියා. මොනවා කරන්නද? අවුරුදු 30ක් බලන් හිටියා. ආබ්‍රහම්ට දරුවෙක් ලැබුණේ නැහැ. ආබ්‍රහම්ට ආසාවක් තිබුණා දරුවෙක් ගන්න. ඒක හිත අස්සේ තිබුණේ. හිත අස්සේ. වටපිටේ ඔක්කොම කට්ටිය ඇහුවා. ඔයාට බබෙක් නෑ නේද? දරුවෙක් නෑ නේද? බබෙක් එහෙම ඔයාට ලැබෙන එකක් නැද්ද? වටේ කට්ටිය ඔක්කොම ආබ්‍රහම්ට එක එක දේවල් කිව්වා මේ කාලේ. බලන්නකො ඔයාට මේ සාරට තාම ළමෙක් නෑ නේද? ඔය දැන් වයසත් කොහොමද ඔයා සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඕන ඉන්න වයසේ තාම හම්බුන්නේ නැද්ද කියලා දන්නේ නැතිද වටේ කට්ටිය. ආයේ වටේ අය දන්නෝ අවුස්සන හැටි. ආබ්‍රහම් ඇවිස්සුවා. හරිද? ආබ්‍රහම් අවුස්සනකොට
එයා දුක් වුණා, එයා කනගාටු වෙවි හිටියා. ආබ්‍රහම්ට කිව්වා ඒ කාලේ දරුවෙක් ලැබෙන්නේ නැහැ කියන එක හරිම නිකන් ගමේ අනිත් අයට නිකන් ඒක හරි උන්ට නිකන් පීඩාවක් වගේ. හරිද? උන්ට ඇති වැඩකුත් නැහැ, නිකන් බොරුවට අර අනිත් අයව රිද්දන්න එක එක දේවල් කියනකෝ තාම නෑ නේද තාම නෑ නේද කියලා ආබ්‍රහම්ගේ හිතේ දැන් ඒකට ආබ්‍රහම්ටත් පෙළඹීමක් තියෙනවා, ආසාවක් තියෙනවා, අනිත් අයත් පීඩනයක් දෙනවා. එතකොට ආබ්‍රහම්ට මේක අමාරු දෙයක් වුණා. ඒ නිසා එයා දෙවියන් වහන්සේ ඉදිරියේ අහහ හිටියේ. අර දෙවියන් වහන්සේ කියපු දේත් වැඩිය ගණන් ගත්තේ නැහැ. අනේ මේ යන්න තමයි මෙතන බබෙක්වත් නැහැ, දරුවෙක්වත් දුන්නේ නැහැ. ඔයා මට ආස කරපේක දුන්නේ නැහැ කියලා එහෙම ආබ්‍රහම් ටිකක් අර මුරණ්ඩු හිතකින් හිටපු කාලයක් තියෙනවා. එයාට බලාපොරොත්තු වුණා. හැබැයි මිනිහා කියපු දේ කරේ නැහැ. මොකද්ද කිව්වේ? යන් කිව්වම ගියේ නැහැ. නැති දේ ඉල්ල හිටියා. මේක නෑ, මට මෙහෙම කරන්න බෑ. ඇයි මේක දෙන්නේ නැත්තේ? ඇයි මේක දුන්නා නම් මං කරනවනේ කියලා ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක අමනාප වෙලා හිටියා. කොහොමින් හරි ඉතින් ආබ්‍රහම් අර ප්‍රශ්නේ වුණාම ආවා. ඔන්න එතකොට තමයි නැගිටුනේ. එතකන් ගෙදෙට්ට වෙලා පාඩුවේ කකා බිබී හිටියා. ආබ්‍රහම්ට කන්න බොන්න දේවල් තිබුණානේ, දෙවියන් වහන්සේ සපයලා දීලා තිබුණා. එහෙම හිඟයක් තිබුණේ නැහැ. එයාට අවශ්‍ය දේවල් තිබුණා. ඉතින් කාලා බීලා ෂේප් එකේ හිටියා. ආබ්‍රහම් ඇවිල්ලා හරි එයා ඇවිල්ලා හරි මේ කතාව ඉස්සරහට කියවගෙන යද්දී ආබ්‍රහම් හරිම මේ අනිත් ඔක්කොම නිකන් ෂේප් එකේ යවලා එයාට පොඩ්ඩක් නිකන් සැපට නිදහසේ හාන්සියක් දාගෙන එහෙම ඉන්න ආස කෙනෙක්. වාට ඒක දකින්න පුළුවන්. මෙයා පසු කාලිනව මිසරට යනවා. මිසරට යනකොට එයා වැඩි ඇඟට පතට ගත්තේ නැහැ. එතන පීඩා විඳින්න කැමති වුණේ නැහැ. ඒ වගේම ආබ්‍රහම්ට මූණ දෙන්න වෙනවා නියඟකට. නියඟේ පැත්ත පළාතේ හිටියේ නැහනේ. දවසයි දෙකයි පෑවුවේ. මිනිහා ගෝ හපෝ මේ පළාතේ කෑමක් දැන් හිඟ වේගෙන යනවා කියලා මිසරට ගියා. මිසරට ගිහිල්ලත් කිසි බරපතලක් නැහැ. සාරට කිව්වා ඔයා කියන්න මගේ නංගු කියලා. නංගි කියලා ඔයා යන්න. එතකොට පාරාව මට ආශිර්වාද කරයි. පාරාව මට සලකයි. ඔන්න ඔහොම චරිතයක් ආබ්‍රහම් කියලා කියන්නේ. හරිද? එයා ඇවිල්ලා නිකන් දුක් විඳින්න කැමති නැහැ. පීඩා තුලින් යන්න කැමති නැහැ ආබ්‍රහම්. ටිකක් අර අමාරුවක් පීඩනයක් විඳගෙන නියං කාලයක් පසු කරගෙන යන්න කැමති කෙනෙක් නෙමෙයි ආබ්‍රහම්. නියංග පහු කරන්න කැමති නැහැ ආබ්‍රහම්ට. අනිත් මිනිස්සුන්ගේ කතා ඒවා හරියන්නේ. අනිත් මිනිස්සු මොනවද කියන්නේ කියලා ඒ අනිත් මිනිස්සු අපිට එතකොට මෙහෙම සලකයිද? අනිත් මිනිස්සු අපිට ගහයිද? අනිත් මිනිස්සු අපිව අල්ලලා හිර කරයිද? අනිත් මිනිස්සු ගැන හරියට වද වුණා. ඒකනේ කියන්නේ මිසරේට පය තබනකොටම ඔයා හරි ලස්සනයි මෙයා. මිසරේ කට්ටිය ඔයාව දැකලා මට මෙව්ව කරයි. ඒක නිසා ඔයා කියන්න මගේ කවුරු කියලාද? නංගි කියලා. අනිත් අයගෙන් පීඩා එනවට බයයි. අනිත් අය තමන්ට තියෙන උදුරද ගනී කියලා බයයි. අනිත් අය තමන් බලාපොරොත්තු වෙන දේ තමන්ට නැති කරයි කියලා ආබ්‍රහම් බයයි. කවුරු ගැනද මේ කතා කරන්නේ? ඇදහිල්ලේ පියා ගැන. හරිද? ඉතින් මෙහෙම පුද්ගලයෙක්ව තමයි දෙවියන් වහන්සේ ඇදහිල්ලේ පියා කළේ. ඔයාට මේ ආබ්‍රහම්ගේ කතාව අධ්‍යයනය කරන්න ඕන. ඒකට අවශ්‍ය පොඩි මඟ පෙන්වීමක් විතරයි මේ දෙන්නේ. මේ සතියේ මේක කියවලා බලන්න. ගැඹුරින් අධ්‍යයනය කරන්න පොඩ්ඩක් යාඥා කරලා මේක කියවලා බලන්න. එතකොට තේරෙයි ආබ්‍රහම් කවුද? දෙවියන් වහන්සේ කොහොම වැඩක්ද කරලා තියෙන්නේ ආබ්‍රහම් එක්ක. අපිට නිකන් තේරෙන්නේ නිකන් කියපු පයින් ඇවිල්ලා කියපු දේ කරපු කෙනෙක් වගේ. එහෙම නැහැ. එයා මුලදී ආත්මිකව නොමේරු ලදරු අවදියක කෙනෙක්. ඒ නිසා දෙවියන් වහන්සේ එයාගේ වැඩ වලට එච්චර ගණන් ගත්තේ නැහැ. එයාට සැර කරලා යාව එහෙම පීඩාවකට ලක් කරේ නැහැ. ඒ නිසා අදත් කැඳවීම ලැබපු ගොඩක් අය දෙවියන් වහන්සේගේ සැරකම තාම දන්නේ නැහැ. දෙවියන් වහන්සේ නිකන් ඔයාට ඕන හැඩයකට හැඩ ගස්වන්න පුළුවන්. ඔයා කියන පදයට නටන කෙනෙක් විදිහට තමයි දෙවියන් වහන්සේව ගොඩක් අයට දැනෙන්නේ හැඟෙන්නේ. මුල් කාලෙදී දෙවියන් වහන්සේ මට මේක කරොත් නැත්නම් මම යාඥා කරන්නේ නැහැ, මම පල්ලි යන්නේ නැහැ,
ඉන්නකො හොඳ වැඩක් කරන්න, සේවය කරන්න නැතුව ඉන්නවා. නිකන් එහෙම හැඟීමක් තියෙන්නේ. හරිද? මුල් කාලෙදි දෙවියන් වහන්සේත් නිකන් හැසිරෙන්නේ වගේ. අනේ ඔයා පල්ලියෙන් නැද්ද? අනේ කොහොම හරි එන්න වගේ තමයි දෙවියන් වහන්සේත් හැසිරෙන්නේ. යාඥා කරන්නේ නැද්ද? අනේ දීපු සේවය කරන්නේ නැද්ද? ඉතින් දෙවියන් වහන්සේ කාව හරි යවනවා. කාර හරි යවලා අරයට කතා කරනවා. අනේ ඔයා එහෙම කරන්න එපා. ආයෙත් ඔන්න දැන් කවුරු හරි කතා කරනවා. ඇයි මොකද ඕම ඉන්නේ අපි ඉතින් ශක්තිමත් වෙලා යන් කියලා කවුරු හරි එක්කෙනෙක් කතා කරනවා. මුලදී ගොඩක් මිනිස්සුන්ට හිතෙන්නේ දෙවියන් වහන්සේ වාගේ පස්සෙන් එනවා වගේ. දෙවියන් වහන්සේත් එහෙම හැංගෙන්න ඉඩ දීලා පොඩ්ඩක් ඉන්නවා. ඇයි? දෙවියන් වහන්සේ පරිණතයි. ඔයා තාම ආත්මිකව ලාබාලයි. ඔයාට තේරුමක් නැහැ දෙවියන් වහන්සේ ගැන. ඔයා තාම පරිණත නැහැ. ඔයා ආත්මිකව පොඩි ළමයෙක් වගේ. පොඩි ළමයෙක් නිසා තාත්තා මොකද්ද කරන්නේ? තාත්තත් පොඩි ළමයාගේ මට්ටමට ඇවිල්ලා ඔන්න හරි එහෙනම් දැන් පාඩම් කරන්න බැරිද? එන හරි අපි එහෙනම් අපි ඔන්න සෙල්ලම් කරමු කියලා අර සෙල්ලම් බඩුවක් අරගෙන තාත්තත් සෙල්ලම් කරනවා. තාත්තල එහෙමනේ. ඔන්න පොඩි ළමයා තරහ ගිහිල්ලා ඉන්නෝ මට බෑ මට පාඩම් කරන්න බෑ මං තරහයි කියලා ඉද්දි මට මේව කන්න බෑ කියලා කියද්දි ඔන්න තාත්තා කියනවා හරි අද එහෙනම් මේව කන්න බැරිද? එන ඔන්න මං මේ රස කෑමක් දෙන්නම් කියලා තාත්තා ඒ මට්ටමට බහැලා යාට දෙනවා. තාත්තා දන්නෝ මේ පුතාට ගුණදායක මොනවද? පුතා ඇත්තටම කන්න බොන්න ඕන මොනවද කියලා තාත්තා දන්නවා. හැබැයි පොඩි ළමේ කන්න නැතුව ඉද්දි නෑ මට කන්න බෑ මට මේ හැමදාම මැල්ලුම් කන්න බෑ හැමදාම මේවා තිත්තයි කියලා කියද්දි තාත්තා මොකද කරන්නේ? ඇත්තටම හොඳ තාත්තා කෙනෙක් ඌට කොහොම හරි මේ මැල්ලුම දාලා කොටන්නේ නෑ. මොකද කරන්නේ? එහෙනම් අපි පස්සේ මැල්ලුම් කමු. අද එහෙනම් මෙන්න මේ ටිකවත් කන්න කියලා තාත්තා ඒ මට්ටමට බහිනවා. ඇයි ඒ? තාත්තා පරිණතයි. අර ළමයා තාම ඒ තත්ත්වයට ඇවිල්ලා නෑ. යාට තේරුමක් නෑ. පියාණන් වහන්සේ ගැන තේරුමක් නෑ. ඒ නිසා කැඳවීම ලැබපු ගොඩක් අය ඔබ අතරින් ගොඩාක් අය වෙතට දෙවියන් වහන්සේ නැවත කට්ටිය වේවනෝ. උන්වහන්සේම හීන පෙන්නනවා. උන්වහන්සේම ඇවිල්ලා කතා කරනවා. ඔන්නවා පසුබට වෙලා ඉන්නකොට දෙවියන් වහන්සේම කවුරු හරි එක්කෙනෙක් ගෙන්නලා එක්ක දර්ශනයක් පෙන්නනවා. එක්ක එක සැරේට යාඥා කර ඉන්නකොට ඕන්න මොකක් හරි වෙලා ඔයා අඬාගෙන ඔන්න හිරි වැටිලා වගේ මොකක් හරි වෙනවා. එක එක දින් දෙවියන් වහන්සේත් ඔයාව ඒ තැනට ගන්න දෙවියන් වහන්සේ හැඩගැහෙනවා. දෙවියන් වහන්සේ මොලොක් ගුණයෙන් යුක්තයි. ජේසුස් වහන්සේ එහෙමනේ. අපි තමයි මොලොක් නැත්තේ. සමහර විට කැඳවීම ලැබපු කෙනා ඔයා මොලොක් නැහැ. දෙවියන් වහන්සේ මොලොක් හැබැයි. දෙවියන් වහන්සේ මොකද කරන්නේ? දෙවියන් වහන්සේ ඔයා ගලක් වගේ ඉන්නකොට දෙවියන් වහන්සේ ඒකට අනුව හැඩගැහි මුල් කාලේ ඔයාව කොහොම හරි ඔයාව ඇදගෙන ඉන්න උත්සාහ කරනවා. හැබැයි ඕක ඔය සෙල්ලම වැඩි කල් තියෙන්නේ නැහැ. ඇයි? ඔයත් එක්ක දිගටම සෙල්ලම් කර හිටියොත් ඔයාව හැමදාම මොන්ඩිසෝරියම තමයි තියලා තියෙන්න වෙන්නේ. ඔයාව උඩට ගේන්න බෑ. ඒ නිසා ආබ්‍රහම්ගේ අයියා මැරුණා තේරා ඉදිරියේ. ඔන්න ආබ්‍රහම් සිහි උපදවලා කියපු දේ කරන්න පටන් ගත්තා. හැබැයි පවුලේ ඔක්කොමත් එක්ක ආවා. ඒ වෙලාවේ ආබ්‍රහම් එක තැනකට ඇවිල්ලා හිටියා. කියන දේ කරන්න පටන්ගෙන තිබුණා. හැබැයි එයාට මොකද උනේ? කියපු විදිහට ආවේ නැහැ. එයා තමන්ගේ කැමැත්ත අනුව ඔක්කොම දේවල් වට කරගෙන තමන්ට ඕන විදිහට තමන්ගේ ඕන නිදහස සතුට තමන්ට ඕන කරන පසුබිම ඔක්කොම තමන් එක්ක තියාගෙන තමයි ගමන එන්න පටන් ගත්තේ. ඒත් දෙවියන් වහන්සේ ඒ ඔක්කොටමත් අවශ්‍ය දේවල් සපයගෙන ආවා. ඇවිල්ලා මොකද උනේ? ඉන් පස්සේ හාරාන් කියන ප්‍රදේශෙදී ආබ්‍රහම්ගේ පවුලේ අනික් කට්ටිය මිය ගියා. තාත්තා මැරුණා. ඊට පස්සේ ආබ්‍රහම් ලොත් සමග ඔන්න එතන ඉඳලා තනියම ගමන එන්න පටන් ගත්තේ. වයස අවුරුදු 75ක් වුණාම. ආබ්‍රහම්ට වයස අවුරුදු 75ක් වෙනකොට තේරා මිය ගියා හාරාන් වලදී. ඒක හාරාන් වෙන්න හේතුව එයාගේ අයියා මැරුණා. ඒ නිසා ඒ ගමට ඒ ප්‍රදේශයට වුන් හාරාන් කියලා නමක් දැම්මා. ඒ ගමට දාපු නම තමයි අයියාගේ නම. ඒ ප්‍රදේශයට දැම්ම අයියව සිහි වෙන්න. ඒව ගැන අපි මීට කලින් සමහර දේවල් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ ගම හාරාන් උනේ එහෙමයි. ආබ්‍රහම්ගේ අයියා මැරුණ නිසා. ඉතින් ඔන්න හාරාන් වලින් එළියට ආවා. ආබ්‍රහම් ලොත් එක්ක ආවා. ලොත් එක්ක ඇවිල්ලා ආබ්‍රහම්
දැන් ඔන්න දෙවියන් වහන්සේ කියපු විදිහට ඒ ගමන ඇවිදගෙන ආවා. ආබ්‍රහම් ගැන ඔහුගේ චරිත ස්වභාවය ගැන චරිතය ගැන අධ්‍යයනය කරද්දී අපි මූලිකවම තේරුම් ගත යුතු දේ තමයි ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ගැන අවබෝධයක් මුලදී තිබුණ නැති නිසා දෙවියන් වහන්සේ උන්වහන්සේ කියපු දේවල් ආබ්‍රහම් ඒ තරම් සැලකිල්ල ගත්තේ නැහැ. හැබැයි පසුව ඔහු මුහුණ දුන්න ප්‍රශ්න නිසා ඔහු දෙවියන් වහන්සේ කිව් දෙයට කීකරු වීමට පටන් ගත්තා. නමුත් ඔහු දෙවියන් වහන්සේ තුල පරිණත නැති නිසා දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් යටහත් වුණේ නැහැ. කියපු දේවල් කරන්න පටන් ගත්තා. හැබැයි ආබ්‍රහම් දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් යටත් වුණේ නැහැ බොහෝ කාලයක් යද්දී. සම්පූර්ණ යටහත් වීමක් තිබුණේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ කියපු ගමන යන්න ඔහු බොහෝ කාලයක් ගත්තා. දෙවියන් වහන්සේ කියපු තැන නොසිට Tamanට යහපත් කියලා හිතුණු ප්‍රදේශ ඔහු හොයාගෙන ගියා. දෙවියන් වහන්සේ ඔහු සමග කරන්නට යන දේ ගැන ඔහුට තේරුමක් නොතිබුණු බැවින් විවිධ උපක්‍රම වලින් වංචා ක්‍රම වලින් තම ජීවිතය රැක ගැනීමට සහ Taman කැමති ජීවිතය ලබා ගැනීමට ඔහු ක්‍රියා කළා. හරිද? දෙවියන් වහන්සේ කියපු දේ කරන්න සෑහෙන්න කාලයක් ගත්තා. එයා සෑහෙන්න කාලය වෙලාව අරගෙන එයා ටයිම් අරගෙන හෙමීට තමයි කරේ. එයාගේ හෙමීන් කරපු ක්‍රමයට අනුව තමයි දෙවියන් වහන්සේ යාට ළමයාත් හෙමීට දුන්නේ. අවුරුදු 100ක් ගියා. ඒක නිසා ඔයාලා හෙමීට නම් දේවල් කර කර ඉන්නවා. හදිස්සිය දවසක ඔන්න කියපු දේ කරලා ඉතුරු දවස් ටිකේ නිකන් ඔයාට ඕන දේ කරලා ඔයා දෙවියන් වහන්සේ කියන දේ කරන්න ගොඩක් කල් ගන්නවද? දෙවියන් වහන්සේත් ඔයාට දෙන්න යන දේවල් ටික දීලා ඔයාව දෙවියන් වහන්සේ කියන තැනට ගන්න ගොඩක් කල් ගන්නවා. ආබ්‍රහම් එහෙමනේ. ආබ්‍රහම් ගොඩක් කල් ගත්තා දෙවියන් වහන්සේ කියපු දේ කරන්න. කරා කොහොම හරි. කරා. නොකරම හිටියෙත් නෑ. කරා. මේ අවුරුද්දේ කරමු කිව්වම තව අවුරුදු 3-4කින් හරි කරා. කල් ගත්තා. සෑහෙන්න කල් ගත්තා. හරිද? මේ අවුරුද්දේ කරන්න තියෙන දේ මේ අවුරුද්දෙම කරලා ඉවරයක් කරේ නෑ. ඉතින් දැන් පස්සේ ආබ්‍රහම් ඇහුවා. ඇයි පරක්කු වෙන්නේ? ඇයි ඔබ වහන්සේ ඉක්මනට කරන්නේ නැත්තේ? තව කොච්චර කල් මම මෙහෙම ඉන්න ඕනද? මේක පුදුම වැඩක් නේ. අනිත් කට්ටිය ඔක්කොම එක එක දේවල් කරනවා. මං විතරක් තව කොච්චර කල් මෙහෙම ඉන්නද? මම මේ කාන්තාරයක් මැදින් යනවා ඉවරයක් නැහැ. දෙවියන් වහන්සේ මේ වෙලාවල් වල මුකුත් ආබ්‍රහම්ට කියන්න ගියේ නැහැ. බලන්නකෝ. ආබ්‍රහම් දෙවියන් වහන්සේ කියපු දේ කරන්න පටන්ගෙන ඔන්න ආයේ යන්න ගත්තම තමයි දෙවියන් වහන්සේ ඔහුට කතා කළේ. ආබ්‍රහම් කියපු දේ අහලා අවුරුදු 75 දී එයා එනවා මේ කියපු හාරාන් කියන දේශයෙන් පිටත් වෙලා ආබ්‍රහම් ඒ දේශයේ මැදින් ෂෙකෙම් නම් ස්ථානයේහි මොරේගේ ආලෝන වෘක්ෂය දක්වා ගියේය. ඒ කාලයේ කානානිවරු දේශයේ සිටියෝය. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට පෙනී මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමි කීසේක. එතෙන්හි ඔහු තමාට පෙන්වා වූ දෙවියන් වහන්සේට පූජාසනයක් ගොඩ නැගූසේක. ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයුධ ඇතුව තමාගේ කුඩාරම් පිහිටුවා ගත්තේය. තරුණ වයසේදී ආබ්‍රහම්ට කතා කළා. අවුරුදු 75ක් වෙලා තාත්තගෙන් වෙන් වෙලා තාත්තා මැරිලා දැන් ආබ්‍රහම් ඔන්න වෙන් වෙලා අවුරුදු 30කට 40කට පස්සේ යාන්තම් දෙවියන් වහන්සේ කියපු තැනට ඔන්න ආයෙ ආවා. බෙතෙල්. ඒ තැනට ආවම මොකක්ද වුණා කියලා කියන්නේ. එතෙන්හි ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට පෙනී ඔන්න ආයෙ කියන මේ දේශයේ නුඹේ වංශයට දෙන්නෙමි කීසේක. මුලදී 12 වෙනි පරිච්ඡේදයේ පටන් ගනිද්දී දෙවියන් වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන් නුඹේ නෑයන්ගෙන් වෙන් වෙලා එන්න මම නුඹ මහත් ජාතියක් කරලා මෙන්න මෙහෙම ආශිර්වාද කරනවා. ඊට පද 7කට පස්සේ තමයි දෙවනි සැරේට ආබ්‍රහම්ට කතා කරන්නේ. පද 7කට පස්සේ වුණාට මේ දෙවනි සැරේට ආබ්‍රහම්ට කතා කරන්නේ අවුරුදු 30කට අධික කාලයකට පස්සේ. ඒ නිසා ඔයාලා හිතන්න එපා. දෙවියන් වහන්සේට කියපු තැන නැවත උන්වහන්සේ කියපු තැනට එන තුරු දෙවියන් වහන්සේව ඔයාට යන්න කියපු තැනට ඔයාට කරන්න කියපු දේ කරන තුරු නැවත දෙවියන් වහන්සේට කතා කරයි කියලා නම් හිතන්න එපා. ආබ්‍රහම්ට කතා කරේ නැහැ.
මේක කියවද්ද අපිට හිතෙන්නේ ආබ්‍රහම් නිකන් මේ කලින් දවසේ කතා කරලා කිව්වා මහත් ජාතියක් කළා පොළවේ පවුල් ඔයා නිසා ආශිර්වාද කරනවා කියලා පහුවෙන්දා කිව්වා වගේ තමයි පේන්නේ. මේ 7 වෙනි පදේ නිකන් පහුවෙන්දා කිව්වා වගේ කතාවක් වගේ තමයි අපිට මේ පරිච්ඡේදය නිකන් කියවද්දි තේරෙන්නේ. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට පෙනී මේ දේශේ නුඹට දෙනවා කියලා නිකන් ඊට පස්සේ දවසේ කිව්වා වගේ තමයි අපිට හැඟෙන්නේ. ඒ වුණාට මේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම දෙක අතරේ අවුරුදු 30කට අධික ગેප් එකක් තියෙනවා. පැහැදිලිද? ඔය අවුරුදු 30 ඔක්කොම ඒවා මෙතන ලියන්න බෑ. හරිද? ඒව ඔක්කොම ලියලා නැහැ. හැබැයි ඔබ තේරුම් ගන්න. ඔබ දෙවියන් වහන්සේ කියන ක්‍රමයට උන්වහන්සේ කියපු දේ කරන්න පටන් ගන්නකොට තමයි ආයේ දෙවියන් වහන්සේ වාට කතා කරන්නේ. මුලදී දෙවියන් වහන්සේ වාට කතා කරලා කිව්වා මෙන්න මේකයි මෙන්න මෙහෙමයි ඔයා ගැන ඉවසලා ඔයාව දරාගෙන ඔයාට කරන්න ඕන දේවල් කියලා මෙහෙම කළොත් මොනවද වෙන්නේ ඔක්කොම විස්තරය කළා. හැබැයි ඊට පස්සේ දෙවියන් වහන්සේ බලන්න. හරිද? අපි හිතන්නේ නිකන් දෙවියන් වහන්සේ නිකන් අපිට අපි අහුම්කම් දෙන්න ඕන කියලා. ඒ වුණාට ඇත්තටම බැලුවොත් දෙවියන් වහන්සේ එහෙම ආබ්‍රහම්ට නිකන් හැමතිස්සෙම කිය හිටියේ නෑ. සැරයක් කිව්වා ඒත් නෑ. ඊට පස්සේ ආබ්‍රහම් තමයි කියන දේ අහන්න නැතුව හිටියා. තාත්තට කියලා තාත්තත් එක්ක ආවා. තාත්තා මරලා පස්සේ ඕන්න යාන්තම් තනියම ආවා. කියපු දේ කරාම අන්න කතා කරා. ඔයාලටත් එහෙමයි. ඒ නිසා දෙවියන් වහන්සේ ඔයාට කතා කරනවා. ඔයාට කතා කරලා මග පෙන්වලා තියෙන දැන්. කරන්න ඕන දේ කියලා තියෙනවා. ඔයා ආයසරයක් දෙවියන් වහන්සේ කියන දේ කරන්න අරගෙන නැද්ද? තාම කියපු දේ කරන්න පටන් ගන්න නැද්ද? දැන් ලංකාවට එන්න කිව්වනම් සමහර අයට එන්න එච්චරයි ආයේ එතනින් එහාට ප්ලේන් එකේදී ලංකාවට එන්න කලින් ඊළඟ අවුරුද්දේ ඔහේ ඉඳන් කතා කරන්නේ නැහැ. ඔයාට කිව්වනම් කිව්වා. හරිද? ඇවිල්ලා දැන් දේව සේවයේ සමහර අතහැරලා ගිහිල්ලා විදේශගත වෙලා ඉන්න අයට කියලා තිනවා ආපු මේ කාලේ වැඩ කරන්න. හැබැයි ඊට පස්සේ එන්න. ඇවිල්ලා දෙවියන් වහන්සේට යටහත් වෙන්න කිව්වනම් ඔයා ලංකාවට ඇවිල්ලා හරි ඔන්න එහෙනම් මං ආයේ කියපු තැනට ඒ කියපු තැනට ආවා කියලා කිව්වම ඒ தත්ත්වයට ආවම තමයි දෙවියන් වහන්සේ ආයේ වාට මඟ පෙන්වන්න පටන් ගන්න. එතනින් එහාට කියන්න එපා දෙවියන් වහන්සේ අරක කිව්වා මට මෙහෙම කිව්වා. ඔයා දෙවියන් වහන්සේගේ සැලැස්ම නැතුව දෙවියන් වහන්සේ කොහෙද වාට කතා කර කර ඉන්නේ. ඒ නිසා කවුරුත් හිතන්න එපා මේ අපිට දෙවියන් වහන්සේ කතා කරා. දැන් දෙවියන් වහන්සේ මට මේ දවස්වල කතා කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේ මට වෙනම දෙයක් කියලා තියෙන්නේ. ඔයා දෙවියන් වහන්සේ කියපු තැන කියපු සැලැස්ම නෙමෙයි නම් ඉන්නේ. ඔයාට සාතන් කතා කරනවා. එහෙම වෙන්න පුළුවන්. ඔයාට වටපිටාවේ ඉන්න කට්ටිය කතා කරනවා ඇති. ඔයාට ඔයාගේම හිතින් එක එක සිතුවිලි වෙනවා වෙන්නේ. දෙවියන් වහන්සේ නම් ඔයාට කියන්න ඕන දේ කියලා ඉවරයි. ඔයා ආයසරයක් ඒ සැලැස්මට ආවම තමයි දෙවියන් වහන්සේ ආයෙත් ඔයාට කතා කරන්නේ. ඒ නිසා මේ අතර වාරයේ කවුරුවත් හිතන්න එපා. නෑ මට මේ මං දෙවියන් වහන්සේ කියපු දේ නම් කළේ නැහැ. හරිද? මම අතරමැග වෙන දෙයක් කර කර හිටියා. ඒ අතර දෙවියන් වහන්සේ මට පුදුම දෙයක් කිව්වනේ. වෙන දෙයක් කිව්වනේ. මේ පිස්සුද ඔයාට? ඔයා දෙවියන් වහන්සේව අඳුරන්නේ නැහැ තාම. දෙවියන් වහන්සේට ඔයාට වෙන සැලසුම් දෙදී ඉන්න නම් එක සැරයක් කරන්න කියලා කියන්න ඕනේ නැහැ. ඒ සැලසුම් මාරු කරන්නේ අපි. දෙවියන් වහන්සේ සැලසුම් මාරු කරන්නේ පරම්පරා දෙකක් ගිහිල්ලා හරි කියපු සැලැස්මම තමයි කරන්නේ. හරිද? ආබ්‍රහම් එක වැඩේ කරනවා කියලා කිව්වනම් අවුරුදු 100ක් ගිහිල්ලා හරි ආබ්‍රහම්ගේ පුතාගෙම තමයි වැඩේ කරේ. ආබ්‍රහම්ට මුලදී කිව්ව සැලැස්මම තමයි අන්තිමට තියෙන්නේ බැලුවම. එයාට අතරමඟ කතා කරලා වෙන සැලසුම් දුන්නේ නැහැ. හරිද? ඒක නිසා දෙවියන් වහන්සේ කියපු දේ මොකද්ද? සේවය කරන අය විතරක් නෙමෙයි අනිත් අයට දෙවියන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. දෙවියන් වහන්සේ කිව්වනම් මේ කාලේ ඉවසීමෙන් ඉන්න, මේ කාලේ වෙන මුකුත් කරන්න එපා කියලා කිව්වනම් මෙන්න මේ කියන දේ කරන්න කියලා කිව්වනම් ඔයා ඒක කරන්න ඕන. ඔයා ඒක කරන්නේ නැතුව වෙන දෙයක් කරලා කියන්න එපා දෙවියන් වහන්සේ මම මේ නැහැ වෙන පාස්ටර් කෙනෙකුත් කතා කරලා කිව්වා. එහෙම කියන්න එපා. හරිද? අපේ අය හරි කපටි. එතකොට ගිහිල්ලා වෙන පාස්ටර් කෙනෙක්ට කියනවා. සමහර අය. මෙතන ඉන්න ගොඩක් අය එහෙම කළා තියෙනවා. දැන් මම මොකක් හරි උපදේශක් දුන්නාම ඒ උපදේශ අහන්න නැතුව ඒකත් අහන් ඉන්නවා. නැතුව නෙමෙයි. හරි හොඳයි. ඒකත් අහන් ඉන්නවා. අහන් ඉඳලා ඒක ටිකක් අමාරුයි වගේ දැනෙනවා නම් ආය යනවා තව පාස්ටර් කෙනෙක් වාගෙන. ගිහිල්ලා යාට ඔන්න දුක් ගැනවිල්ල කියනවා. දුක හිතෙන විදිහට කියනවා.
අනේ බලන්නකො මාව තේරුම් ගන්න කවුරුත් නැහැ බලන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. දැන් එයා දන්නෝනේ මට කියලා මං අර වගේ පිළිතුරක් දෙන්න හේතු වෙච්ච කරුණු ටික හංගනවා. හංගලා එයා වෙන කතාවක් අනිත් පාස්ටර්ට කියනවා. දැන් වෙන සුවම හේකට යනවා. වෙන පාස්ටර් කෙනෙක් ගාවට යනවා. ගිහිල්ලා ඔන්න ආයෙ යාගේ කතාව කියනවා. ඉතින් මේ පාස්ටර්ත් ඒක ඇහුම් කන් දීලා කියනවා ඇත්ත තමයි. ඔයා බලන්න කොච්චර පීඩනයක්ද විඳින්නේ. එන ඔයා මෙහෙම කරන්න කියලා එයාට වෙන උපදෙසක් දෙනවා. දෙතුන් දෙනෙක්ගෙන් උපදෙස් ගන්න යන්න එපා. ඔයාට දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්න බැරි වෙනවා එතකොට. ඔයාට මම දෙයක් කිව්වා නම් ඒක කරන්න. එහෙම නැත්තම් දෙවියන් වහන්සේ ඔයාට ඔයාගේ සභාවේ ඔයාගේ පාස්ටර් ඔයාට මුලින්ම යම් මඟ පෙන්වීමක් දීලා දැන් ඔයා මෙන්න මෙහෙම කරන්න කියලා තියෙනවා නම් ඒක කරන්න. අතරමඟදී ඔයාට කරන්න කියපු දේ ඔයාට අමාරුයි කියලා පාස්ටර්ස්ලව මාරු කරන්න එපා. මඟ පෙන්වීම ගන්න අයව මාරු කරන්න එපා. මේ එක දේව සේවකයෙක් ගැන කතාවක් තියෙන බයිබලයේ ඒක වෙන තැනක තියෙන්නේ. මේ රාජාවලිය පොත්වල. ඒ දේව සේවකයාට කියනවා නුඹ යන්න දැන් මං කියන පණිවිඩය ගිහිල්ලා කියන්න කියලා නුඹ කිසි කෙනෙක්ගේ ගෙදරකින් කන්නේ බොන්නේ නැතුව ආයේ එන්න මං කියන තැනට. ඔන්න මේ පූජකවරයා දෙවියන් වහන්සේ කියපු විදිහට යනවා. ගිහිල්ලා කවුරුවත් එක කතා බහ කරන්නේ නැතුව ඔන්න එනවා. දෙවියන් වහන්සේ මඟ පෙන්වීමක් දීලා තියෙන්නේ ආයේ තමන්ගේ ගෙදරට එනකන් කිසි තැනකින් කන්න බොන්න එපා මග නතර වෙන්න එපා කියලා. අතරමඟදී හම්බුණා වෙන දේව සේවකයෙක්. වෙන පාස්ටර් කෙනෙක් හම්බුණා මගදී. ඔයාට ඒක කියවන්න පුළුවන් රාජාවලිය පොතේ. මගදී වෙන පාස්ටර් කෙනෙක් හම්බෙලා කිව්වා ඇයි මේ ඔයා බඩගින්න යන්නේ ඇයි? ඉතින් අර කිව්වා නෑ දෙවියන් වහන්සේ මට කියලා තියෙන්නේ මෙහෙම මේ පණිවිඩයක් දෙන්න යන්නේ. මම මේක සේවයකට යන්නේ. ඒ සේවය ඉවර කරලා ඒ තැනට ගිහිල්ලා ඒක කරලා ආයෙ මට ගෙදර ඇවිල්ලා තමයි කන්න කිව්වේ වෙන අතරමඟ නතර වෙන්න එපා කිව්වා කියලා. අර මගදී හම්බුණ පාස්ටර්ට කිව්වා පූජකවරයාට. ඒ පූජකවරයා කිව්වා මට දෙවියන් වහන්සේ කියනවා ඔයා දැන් ගොඩක් බඩගින්න ඉන්නේ. ඒක නිසා ඔයාට අපේ ගෙදරට එකගෙන ඇවිල්ලා කන්න ටිකක් දීලා යවන්න කියලා මට දෙවියන් වහන්සේ කියනවා කියලා අර මගදී හම්බුණ පාස්ටර් කිව්වා. ඉතින් අර තරුණ පූජකවරයාත් හිතුවා බලන්න දෙවියන් වහන්සේ හරි කරුණාවන්තයි. දෙවියන් වහන්සේ මට එදා ගෙදරින් එනකොට නම් කිව්වේ වෙන කාත් එක්කවත් කතා කර කර ඉන්න එපා. මේක කරලා එන්න කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ හිත උණු වෙලාද කොහෙද? මට බඩගිනි බව දැනිලාද කොහෙද? මේ මගදී වෙන එක්කෙනෙක්ව පූජකවරයෙක් කතා කළා. එයාට කියලා තියෙන එහෙනම් මට ගෙදරට ගිහිල්ලා කන්න දෙන්න කියලා. ආයෙ එහෙනම් දෙවියන් වහන්සේ වාට එහෙම කිව්වද? එහෙනම් අපි ඊයන් ගෙදර ගිහිල්ලා කෑම කාලෙමු කියලා ගෙදර ගියා. දෙවියන් වහන්සේ පිටත් වෙනකොටම කිව්වා ඔයා මෙහෙම මග නතර වුණොත් ඔයා මගදී නසිනවා කියලා. අර පූජකවරයා ගෙදරට ගිහිල්ලා කෑම කාලා ආයෙ එන්න ආවා. එන්න ආවම අතරමඟදී සිංහයෙක් ඒ පූජකවරයා වෙතට කඩා පැරලා ඔහුව නසලා දැම්මා. ඒ කන්න දීපු පූජකවරයාම කිව්වා මට කරන්න දෙයක් නැහැ. මේකයි ඇත්තටම සිද්ධ වුණේ. කාලේ ඉවරනට පස්සේ කිව්වේ දෙවියන් වහන්සේ මට කිව්වා ඔයා දෙවියන් වහන්සේ කියන දේ කරනවද බලන්න. සෝදිසි කරන පිණිස මාව පත් කළා. ඔයාට දෙවියන් වහන්සේ දුන්න උපදෙස ඔයා රකින්නවද කියලා බලන්න මාව පත් කළා. ඒක නිසා දෙවියන් වහන්සේ මට ඇත්තටම කිව්වා ඔයාට කන්න එන්න කියලා කියන්න කියලා. වෙන දෙයකට නෙමෙයි. ඔයාගේ බඩ පුරවන්න නෙමෙයි. ඔයා දෙවියන් වහන්සේ කියන දේ කරනවද කියලා බලන්න. ඒ නිසා අර මගදී හම්බුන පූජකවරයා කියන මට වා ගැන ගොඩක් කනගාටුයි. හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. ඔයාට ගෙදරින් එද්දි දෙවියන් වහන්සේ මොකද කිව්වේ? මගදී නසිනවා කියලා මගදී කෑවොත්. එහෙනම් ඔයාට මේ දේ සිදු වෙනවා කියලා අර මගදී හම්බුන කන්න දීපු එක්කෙනාම කිව්වා. ආසිකෝ මේ මෙහෙම තමයි වෙන්නේ කරන්න දෙයක් නැහැ කියලා යවුවා. ඒ නිසා දෙතුන් දෙනෙක්ගෙන් උපදෙස් ගන්න යන්න එපා. පාස්ටර්ස්ලා මාරු කර කර උපදෙස් ගන්න වෙන වෙන තැන්වලට ගිහිල්ලා එක එක අයගෙන් උපදෙස් ඕනේ නැහැ. මොකටද දැන් උපදෙස්? මොකද්ද දැන් ඔයා තව ගන්න යන උපදෙස්? දෙවියන් වහන්සේත් එක්ක යන විදිය මෙච්චර මේ හැම සතියෙම උගන්වනවා. निराහාරව තියාගෙන අපිත් ඔයාලත් එක්ක යාඥා කර කර ඔයාලව දිනපතා ආත්මිකව ශක්තිමත් කර කර කරන්න ඕන ඔක්කොම දේවල් කියලා මෙන්න මෙහෙමයි කතා කරොත් එයාලට විශේෂයෙන් උපදෙස් දීලා ඔක්කොම දේවල් කරලා දෙනවා. කරන්න ඕන හැමදේම කියනවා. දැන් ඔයා මොකද්ද එතකොට කරන්න ඕන? කියපු දේ කරන්න. වෙන තැනක ගිහිල්ලා වෙන උපදෙස් බලාපොරොත්තු වෙලා පළක් නැහැ. ඔයා විනාශයකට යනවා එතකොට. ඒ නිසා
ඔයාට දුන්න උපදෙස් හොඳ නැහැ කියලා වෙන උපදෙස් වෙන තැන් වලින් ගන්න බෑ. තියපු තැන ඉන්න. දැන් ආබ්‍රහම්ටත් එච්චරයි. අතරමඟ කතා කළේ නැහැ. කියපු තැනට බෙතෙල් වලට ආවා. අන්න එතකොට ආයෙ ප්‍රකාශ වුණා අවුරුදු 35කට විතර පස්සේ මෙන්න මේ සිදුවීම සිදු වෙන්නේ. එතකන් හඬක් නැහැ. එතකන් මොකද්ද දන්නේ නැහැ. අයියා මැරුණ හින්දා ආවා. දෙවියන් වහන්සේ කතා කරපු නිසා නෙමෙයි. අයියා මැරුණා. අතීතේ කියපු දේ මං කළේ නැහැ කියලා ආබ්‍රහම්ගේ හිතේ ඒක තිබුණා. අයියා මැරුණා. එයා බය වුණා. වැඩේ අවුල් වෙන්න හදන්නේ. ඒක නිසා මං එනවා කියලා ආවා. ආයෙ කතා කළේ එහෙම නෙමෙයි. ඉතින් ආබ්‍රහම් බොහෝ කල් ගත්තා. දෙවියන් වහන්සේ කියපු තැන ඉන්නේ නැතුව තමන්ට යහපත් යයි සිතුණු ප්‍රදේශ හොයාගෙන ගියා. ඇයි මේ හැම දෙයක්ම කළේ? වංචා ක්‍රම වලින් දේවල් උපය ගන්න, තමන්ගේ ජීවිතේ රැක ගන්න ගියා. තමන්ට දේවල් නැති වෙයි කියලා බය වුණාම එක එක ක්‍රම වලින් ඒව රැක ගන්න ගියා. බෙතෙල් වල නතර වෙන්න කිව්වම නතර වුන්නේ නැහැ. මිසරය දක්වා ගමන් කළා. ඉතින් මේ හැම දෙයක් දෙසම දෙවියන් වහන්සේ බලාගෙන සිටියා. බලාගෙන හිටියේ දෙවියන් වහන්සේ ඔහුව පරිණත කළ යුතු නිසා. දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. දෙවියන් වහන්සේගේ මොළොක් ගුණේ නිසා ආබ්‍රහම් ටිකෙන් ටික ගොඩ නැගුණා. හරිද? ආබ්‍රහම් නිතරම දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු උණු දේවල් ප්‍රමාද වීම ගැන කනගාටු වුණා. ඒ වගේම නිතර දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරා. ඒ වගේම දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු සැබවින්ම Tamanට ලැබෙන බව Taman දැනගන්නේ කෙසේද කියලා දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරා. සමහර වෙලාවල් වල දෙවියන් වහන්සේට ආබ්‍රහම් කිව්වා ඔයා එහෙනම් මට තහවුරු කරන්න. මේක දෙනවා නම් මට ඔප්පු කරලා පෙන්වන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. දෙවියන් වහන්සේ ඒවත් කළා. ප්‍රශ්න කළා. ඒ වෙලාවේ උත්තරත් දුන්නා. ඒ වගේම ආබ්‍රහම්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන අනිත් දේවල් ඔක්කොම සපයලා දුන්නා. කන්න බොන්න අවශ්‍ය දේවල් මොනවද ආබ්‍රහම්ට දුන්නේ නැත්තේ? හැම දෙයක්ම දුන්නා. හැබැයි කියපු සැලැස්ම කරනකම් දෙවියන් වහන්සේ ආබ්‍රහම් දෙස බලාගෙන සිටියා. මේ සියලු දේ තුලින් අපි තව දැන් ආබ්‍රහම්ගේ ජීවිත කතාව අපි තව ඉදිරියට අධ්‍යයනය කරන්න තිබෙනවා. හැබැයි අද දවසේ මෙන්න මෙතනින් අපි නතර කරනවා. අද මේ අධ්‍යයනය කළ කාරණා වලින් ඔබ තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි දෙවියන් වහන්සේ ඊටාම ඉවසිලිවන්තව අපිව ගොඩනගනවා. හරිද? ආබ්‍රහම් අපරිණතයි. එයාට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ කාරුණිකව ඔහු ගොඩනැගුවා. ආබ්‍රහම්ගේ යහපත්කමක් නොවේ අපි මේ මුල් පරිච්ඡේද මේවා අධ්‍යයනය කරද්දී අපිට පේන්නේ නැත්තම්. ආබ්‍රහම්ගේ අකීකරුකමක් අපිට පේන්නේ. ඔහුගේ දරදඬුකමක්. ඔහුගේ යටහත් නොවන සිතක්. තමන්ගේ සුවපහසු මාර්ග, තමන් කැමති මාර්ග අත්හරින්න අකමැත්තක් තමයි මේ පරිච්ඡේද අධ්‍යයනය කරද්දී අපිට ආබ්‍රහම් ගැන තේරෙන්නේ. ඔයාලා ගොඩක් අයත් අද මේ தત્ත්වයේ ඉන්නවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒක නිසා තමයි ඔබට මේ දේවල් ටික දෙවියන් වහන්සේ කියලා දෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉඳගෙන ඔබ නැමෙන්නේ නැති තැන්වල දෙවියන් වහන්සේ නම්‍යශීලී වෙලා ඔබ දෙස බලාගෙන ඔබව ගොඩ නගාගෙන එනවා. හැබැයි ඒක සුළු කරන්න එපා. ඔබ මුරණ්ඩු වෙනකොට දෙවියන් වහන්සේ පාඩුවේ වාට ඉඩ දීලා බලාගෙන හිටපු දවස් නැති. තාම දෙවියන් වහන්සේ වාට මොකුත් දඬුවමක් දීලා නැතුව. හැබැයි දෙවියන් වහන්සේ කවුද කියන එක හොඳට තේරුම් ගන්න. ඔයා දෙවියන් වහන්සේව හඳුනන්නේ නැහැ තාම. උන්වහන්සේට යටහත් වෙලා නැත්තම් සම්පූර්ණයෙන් ඔයා ආත්මිකව පරිණත නැහැ. ඔයා හිතනවා ඇති සමහර විට මම යාඥා කරනවා. මම ආත්මිකව පරිණතයි. මම දැන් දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙලා ඉන්නේ. දැන් සෑහෙන කාලයක් නේ. ආබ්‍රහම් අවුරුදු කීයක් වයස ගියා කියලා ඔයා මානසිකව වර්ධනය වුණා කියලා හිතන්න එපා. ඔයා ආත්මිකව පරිණත වුණා කියලා.
ඔයා ලදරු නිසා ඔයා ආත්මික වේ හැටි පරිණත භාවයක් නැති නිසා දෙවියන් වහන්සේ ඔයාගේ මට්ටමට ඇවිල්ලා ඔයාට තාම අවස්ථාවක් දීගෙන ඇති. අවුරුදු 30ක්ම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට මුකුත් කියන්න නැතුව පාඩුවේ හිටියා. ආබ්‍රහම් හිතිච්ච දේවල් කරා. එයාට ඕන දේ කරා. හැබැයි ගොඩාක් කල් දෙවියන් වහන්සේ බලන් හිටියෙත් නැහැ. පවුලේ කෙනෙක් මැරුණා. විපත්තියක් ආවා. එන විපත්තිය මොකද්ද කියලා ඔයාට එන එක හරියටම කියන්න බෑ. විපත්තියක් එනවා අනිවාර්යයෙන්. කැඳවීමලත් කෙනෙක් ඒ කැඳවීමට පිටුපෑවොත් ඔයාට විපත්තියක් නුදුරෙදිම එනවා. ඒක කරන්න දෙයක් නෑ. දෙවියන් වහන්සේ හොඳ නැද්ද? සැරද? දන්නේ නැහැ. මමත් දන්නේ නැහැ තාම දෙවියන් වහන්සේ හරියටම වැඩ කරන විදිහ. උන්වහන්සේ කොහොමද මටත් තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන පිළිවෙලට වැඩ කරගෙන ඉද්දී යම් දේවල් අපිට අවබෝධ වෙනවා දෙවියන් වහන්සේ ගැන. උන්වහන්සේ ගන්න තීරණ දැන් මෙතන උනත් ආබ්‍රහම්ගේ අයියව මැරුණ එක එවෙලේ ප්‍රශ්න සහගතයි. හැබැයි පසු කාලීනව ඇයි එහෙම වෙලා හරි ආබ්‍රහම්ව කැඳෙව්වේ කියන එක දැන් අපිට තේරෙනවා. පරිච්ඡේද ටිකක් ඉදිරියට කියවගෙන එද්දි තේරෙනවා. පරිච්ඡේද ඔහම දවසෙන් කියවන්න පුළුවන් වුණාට මේවා වෙන්න අවුරුදු 30 40 ගියා. සමහර විට ආබ්‍රහම් අවුරුදු ගාණක් හිතාගින්න නැති දෙවියන් වහන්සේ හරි ඇයි මේ මාව බලෙන්ද ගන්න හදන්නේ? මාව බලහත්කාරයෙන් සේවයට ගෙනියන්න හදන්නේ. මට නිදහසක් දෙන්නෙම නැද්ද? ගෙදර ප්‍රශ්නත් නැති. කියපු දේ කරේ නැති වුණා. මට පීඩනේ ඇයි මෙච්චර දෙන්නේ කියලා ආබ්‍රහම්ට හිතෙන්නේ. හැබැයි පස්සේ ආබ්‍රහම් දෙවියන් වහන්සේව තේරුම් ගත්තා. ඔබට තාම ඒ බඳු සිතුවිලි ඔබේ මනසට එනවා නම් දෙවියන් වහන්සේ ගැන අමනාපයක්, දෙවියන් වහන්සේ කරන දේවල් ගැන පීඩනයක්, දෙවියන් වහන්සේ නිකම් බලෙන් ඔබගෙන් දේවල් කරගන්න හදනවා වගේ හැඟීමක් වාට ඇවිල්ලා ඇති සමහරුන්ට ඒක ඇවිල්ලා තියෙනවා. බලන්නකො නිකම් මේක කොටි වල්ගේ අල්ලගත්තා වගේ. කිසි නිදහසක් නැහැ නේ පාර. ලෝකේ හිටපු කාලේ මීට වඩා නිදහසින් හිටියා. ජේසුස් වහන්සේ නිදහස දෙනවා කියලා කිව්වේ. හැබැයි බලන්නකො මේක අල්ල ගන්න ගිහිල්ලා වෙච්ච කියලා සමහරුන්ට හිතනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් දේව සේවයට ආපු අයට එබඳු හැඟීමක් එනවා. අපිටත් එබඳු හැඟීමක් ඇවිල්ලා තිබෙනවා. අතීතේ අපිටත් එහෙම හිතිලා තියෙනවා. මේක නිකන් දැන් ඉතින් බැඳගත්තා නම් ගහන්න ඕන වගේ හැඟීමක් ඇවිල්ලා තියෙනවා. කිසි දැන් ගැලවීමක් නෑ වගේ සිතුවිල්ලක් එනවා සමහර කාලවල. හැබැයි අපි ඒ අවදියේ ආත්මිකව පරිණත නැති නිසා අපිට දෙවියන් වහන්සේ ගැන හරි තේරුමක් නැති නිසා ඒ කාලේ දෙවියන් වහන්සේ අමනාප වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉවසීමෙන් බලාගෙන දෙවියන් වහන්සේ ආබ්‍රහම් ගොඩ නැගුවා. අන්න ඒ දෙවියන් වහන්සේ ඔබව ගොඩනගන්න කැමැත්තෙන් සිටියා. අපි දැන් යාඥාවෙන් දෙවියන් වහන්සේගේ පාමුලට ලං වෙමු. ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ආබ්‍රහම් ගොඩ නැගුවේ දෙවියන් වහන්සේ විසින්. ආබ්‍රහම්ගේ හොඳකමක් නිසා නෙමෙයි. දෙවියන් වහන්සේගේ ඒ පිය සෙනෙහස තුලින් තාත්තා කෙනෙක් යහපත් පියෙක් තමන්ගේ දරුවව ගොඩනගන්නේ කොහොමද? දෙවියන් වහන්සේ අන්න එහෙම ආබ්‍රහම්ව හැදුවා. ආබ්‍රහම්ටම පස්සේ ගෞරවය දුන්නා. ඔයා තමයි ඇදහිල්ලේ පියා. ඔයා බලන්න කොච්චර ඇදහිල්ලක් තියෙනවද කියලා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ ඇන දුන්නා. ඔයා ඇදහිල්ලේ පියා කියලා කිව්වා. හැබැයි ආබ්‍රහම් දන්නවා කවුද ඇත්තටම පියා. හලෙලූයා. හලෙලූයා. මම ළමයෙක් වගේ, මම පොඩි ළමයෙක් වගේ අකීකරු වෙච්ච කාලේ කවුද මාව ගොඩ නැගුවේ කියලා ආබ්‍රහම් දන්නවා. ආබ්‍රහම් එකයි පස්සේ යටහත් වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ අඬා වැළපී උන්වහන්සේ කියන දේ කියන පයින් කරන්නේ. ආබ්‍රහම් දෙවියන් වහන්සේ පසු කාලයෙන් ටිකෙන් ටික තේරුම් ගත්තා.
දෙවියන් වහන්සේ කිව්වා ආබ්‍රහම් කියන්නේ මගේ මිත්‍රයා කියලා. හැබැයි ආබ්‍රහම් දන්නවා මං කොහොමද දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් වෙන්නේ? මං කවුද? මං දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් වෙන්න සුදුසුද? මං කොච්චර අකීකරුකම් කර කෙනෙක්. ඒත් මාව දෙවියන් වහන්සේ ගොඩ නැගුවා. සහෝදරයා සහෝදරිය මේ ආබ්‍රහම්ව කල්දිවරුන්ගේ දේශයෙන් බොහෝ වන්දනාවලින් කැඳවලා අකීකරු ආබ්‍රහම් ඇදහිල්ලේ පියා බවට පත් කළ දෙවියන් වහන්සේ ඔබව ගොඩනගන එක වැඩක් නෙමෙයි. යටහත් ආබ්‍රහම් ඔයාට වඩා හොඳ කෙනෙක් නෙමෙයි. ආබ්‍රහම් ඔයාට වඩා නරක දරදඬු කෙනෙක්. නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙනස් කළා සහෝදරයා. ආබ්‍රහම් ඔයාට වඩා හරිම දැඩි. ආබ්‍රහම් ඔයාට වඩා හරිම මුරණ්ඩු කෙනෙක්. කියපු දේ ඇහුවේ නැහැ. සත පහකට ගණන් ගත්තේ නැති කෙනෙක් ආබ්‍රහම්. අවුරුදු 30ක්ම කියපු දේ කළේ නැහැ. පස්සේ ආවෙත් ඔක්කොම කට්ටිය පෙරහැර එක්කගෙන තනියම ඉන්න බෑ කියලා. එහෙම කෙනෙක් ආබ්‍රහම්. ඔය ඔක්කොටම වඩා ආබ්‍රහම් හොඳ නැහැ. හොඳ නැති ආබ්‍රහම් බලන්න දෙවියන් වහන්සේ උනත විදිහ. පස්සේ දෙවියන් වහන්සේම කියනවා ආබ්‍රහම් තමයි ඇදහිල්ලේ පියා. මගේ පුතා ආබ්‍රහම් එයා හරිම හොඳ කෙනෙක් බලන්න. එයා ඇදහිල්ලේ පියා. ආබ්‍රහම්ටම ඒ තැන දෙවියන් වහන්සේ දුන්නා. හැබැයි ආබ්‍රහම් දෙවිඳුන් ඉදිරියේ වැඳ වැටිලා කිව්වා මම නෙමෙයි පියා. ඔබයි පියා. ඔබයි පියා. ඔබයි අපේ තාත්තා. සියලු ඇදහිලි වල පියාණන්. සියලු කරුණාවේ උල්පත ඔබයි. ඔබට නමස්කාර වේවා ස්වාමී. ඔබට ප්‍රශංසා වේවා. හලෙලූයා. ඔබට නමස්කාර. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ. අපි නමස්කාර කරන්නේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ. ඔබ අකීකරු වෙච්ච කාලවල ඔබට අනුව හැඩගැහිච්ච දෙවියන් වහන්සේ. ඔබ හැඩගැහුන්නේ නැහැ. ඔබ හැඩගැහුන්නේ නැහැ ඉස්සර. ඔබ කොහෙද හැඩගැහුන්නේ? ඔබ දෙවියන් වහන්සේ කියපු ක්‍රමයට හැඩගැහුන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔයාගේ විදියට හැඩගැහුණා සහෝදරයා සහෝදරිය. ඔයා සමහර විට දෙවියන් වහන්සේ ඔයාගේ පස්සෙන් ආවා. සමහර විට ඇවිල්ලා ඔයා අමනාප වෙලා ඉන්නකොට දෙවියන් වහන්සේ නැවත ආවා. පොඩි ළමයෙක්ගේ තත්ත්වයට පියෙක් පහත් වෙනවා වගේ දෙවියන් වහන්සේ අපේ තත්ත්වයට පහත් වුණා. ඇත්තටම එහෙම වෙන්න ඕනද? කවුද දෙවියන් වහන්සේ? හැබැයි උන්වහන්සේ පහත් වුණා. අපි ගලක් වගේ ඉන්නකොට දෙවියන් වහන්සේ මොලොක් වුණා. උන්වහන්සේ අපිට කැමති විදියට හැඩගැහුණ සමහර වෙලාවල් වල. තනියම එන්න කියපු ආබ්‍රහම් ඔක්කොම පිරිවරෙක් එද්දි දෙවියන් වහන්සේ තව දේව දූතයන්ව දාලා එන ඔක්කොටම කන්න දීලා ඔක්කොම බලාගමු කියලා හැඩගැහුණා. ඔබට නමස්කාර. බෙතෙල් වල ඉන්න කියද්දි නියගයක් කියලා මිසරට ගියාම මිසරේදී අර මහ ප්‍රශ්න ගොඩක් දාගත්තම දෙවියන් වහන්සේ පාරාවට හීනයක් පෙන්නුවා. තෝ දන්නවද මේ නුඹ ගෙනල්ලා තියාගින්නේ කවුද? මේ දෙවියන් වහන්සේගේ පූජකවරයෙක්ගේ බිරිඳ දීපන් ගිහිල්ලා ඌටම කියලා. ආබ්‍රහම් කියන දේ ඇහුවේ නැති වෙලාවේ පවුල කැඩෙන්න දුන්නේ නැහැ. ආබ්‍රහම් තමන්ගේ පවුල කඩා ගන්න ගියේ. මොන දරුවෝද? දරුවෝ නැති කරගන්න ගියේ. දරුවෙක් ලැබෙන්න විදිහක් නෑ තව පොඩ්ඩෙන් පවුල කඩා ගත්තා. නෝනව වෙන කෙනෙක්ට බන්දලා දුන්නා. හැබැයි ඒ රාත්‍රියේ දෙවියන් වහන්සේ පාරාවට මිසරේ රජුට ආබ්‍රහම්ගේ බිරිඳ ළඟට එන්න දුන්නේ නෑ. හීනයක් පෙන්නුවා. අමන්න ඔබට පහර දෙනවා. ගිහිල්ලා දීපන් නැවත. මේ මගේ පුතාගේ නෝනා. හලෙලූයා.
ඒ අපේ දෙවියන් වහන්සේ. ආබ්‍රහම්ගේ තාත්තා ඔබේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ආබ්‍රහම්ව රැකගෙන ආපු විදිය බලන්න. ආබ්‍රහම්ට කිය හිටියේ නෑ පාරාවට හීන පෙන්නලා. මිසර ඒ කාලේ බලවත්ම රාජධානියේ රජතුමාව බය කරේ. ඔබ මාත් එක්ක පිස්සු නටන්න එපා. ගිහිල්ලා ලස්සන වුණාට කමක් නෑ ගිහිල්ලා දීපන් ආයේ. මිසරේ රජු බය වුණා. ආයේ කැඳගෙන ගිහිල්ලා කිව්වා ආබ්‍රහම්ගේ පාමුල ඔයා මොකද්ද මේ මට කරන්න හැදුවේ? ආ පොඩ්ඩෙන් අපේ ඉවරයි. පාරාවෝ නාමයේ ඉවරයි තව පොඩ්ඩෙන්. ඇයි මෙහෙම අපිට කළේ කියලා ආබ්‍රහම්ගේ පාමුල ගිහිල්ලා බය වුණා. ආබ්‍රහම් බලා හිටියා මේ මොකද්ද උනේ කියලා. ආබ්‍රහම් උඩර වැට්ටියක් ගහලා එයා පැත්ත කරලා ගිහිල්ලා වෙන දෙයක් කරන්න. ආබ්‍රහම්ගේ පවුල රැක්කා. ඒ ගැන ආබ්‍රහම් පසු කාලෙක ස්තුතිවන්ත. එයාට ඒ ගැන ගාණක් ගියලා ඉතින්නේ නැහැ. ඇයි? ආබ්‍රහම් පරිණත නැහැ. ආබ්‍රහම් ලාබාලයි. එයා ආත්මිකව ලදරු මට්ටමක හිටියේ. එයාට තේරුනේ නැහැ. එයා දෙවියන් වහන්සේට තරදදා හිටියා. හැබැයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට හොරෙන් ආබ්‍රහම්ගේ පවුල රැක්කා. ආබ්‍රහම්ට විරුද්ධ වුණ අයට ආබ්‍රහම්ගේ බිරිඳ වරගත්ත පාරාවට දෙවියන් වහන්සේ ගිහිල්ලා පෙන්නුවා කවුද මේ කියලා. ඒ නිසා ඔයාට විරුද්ධව එක හරි වාට වැරදිලා ඇති. වාට විරුද්ධව එක දේවල් එක තැන්වල කියනවා නම් ඔයා බය වෙන්න එපා. ඔයාගේ තාත්තා එයාට පෙන්නයි ඔයා කවුද කියලා. ඒ නිසා ඔයාට විරුද්ධව දේවල් කියන කරන අයට ඔයා කලබල වෙවි නිකන් ඔයා උත්තර බඳින්න යන්න එපා. දෙවියන් වහන්සේ යාළ ගැන බලාගනි. ඔයාට කියන්නෙත් නෑ සමහර විට. උන්වහන්සේ ගිහිල්ලා අහන ඔබ මොකක්ද මේ කරන්නේ? ඔබ දන්නවද මේ කාට විරුද්ධවද කතා කරන්නේ? ඔබ දන්නවද මේ මගේ පුතා මගේ සේවයට කැඳවපු මගේ එක්කෙනා ආබ්‍රහම් ඉල්ල දීපන් ආයෙ එනාව මෙතන කියලා දෙවියන් වහන්සේ ඉදිරිපත් වුණා. ඔබගේ අතිශුද්ධ පාද පාමුලට අපි ලං වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. සවෝම ඔබ අත්හැරිය දවසේ ඔබට නම් වෙන්නම්. සිතට තනිකම දැනුණ මොහොතේ ඔබව සනසන්නම්. දේවතාත්තමන් ඔබව සනසන්. ජේසු තාත්තමන් ඔබව සනසන්. ශෝකවන්න එපා මාගේ ශෝකවන්න එපා. ශෝකවන්න එපා මාගේ ශෝකවන්න එපා. රෝග බිය ඔබ දවන වේලේ දිරිය මම දෙන්නම්. නපුර ඔබ ලුහු බඳින වේලේ මිදීම මම දෙන්නම්. දේවතාත්තමන් මිදීම මම දෙන්නම්. දේවතාත්තමන් මිදීම මම දෙන්නම්. ශෝකවන්න එපා මාගේ ශෝකවන්න එපා. ශෝකවන්න එපා මාදියනි ශෝකවන්න එපා. සාතන් ඔබ පාගන්න යද්දී මමම ඔසවන්නම්. නැති නොවන ලෙස ජීවිතේ ඔබ මම
මමම රැක ගන්නම් ජේසු තාත්තමන් මමම රැක ගන්න දේව තාත්තමන් මමම රැක ගන්න ශෝක අපේ ශෝක වන් එපා ශෝක වන් මේ නිරාහාර දිනේ අපි ඔබගේ අතිශුද්ධ පාමුලට ලං වෙනවා. ස්වාමිනී අපිට අත ගැස්සුවා. අපි ඔබ ගැන නොදැන ඕ වැරදි මාර්ගවල ගිහිල්ලා තිබෙනවා ආබ්‍රහම් වගේ. ස්වාමිනී නමුත් කරුණාව දැක්වීම ඔබ විතරයි අපිට පිහිට වෙන්නට සිටින ඔබ විතරයි අපිට පිහිට වෙන්නට අපිට උදව් කරන්න ස්වාමීනි. අපි ඔබ ඉදිරියේ යටහත් නොවී බොහෝ කාලයක් ගමන් කළ තිබෙනවා. නමුත් දැන් අපි ඔබ වහන්සේට යටහත් ඔබගේ පාද පාමුලට එනවා ස්වාමීනි. දරදඩු අකීකරු ආබ්‍රහම් මොලොක් ගුණැති ඇදහිල්ලේ පියා බවට පත් කළ දෙවියන් වහන්සේට නමස්කාර. අපි මේ දවසේ උන්වහන්සේ ලබා දුන් පණිවිඩය ගැන ස්තුතිවන්ත. දෙවියන් වහන්සේ අප තුළ කළ සියල්ල ගැන ප්‍රශංසා කරමු. මේ වචනය ගැන ස්තුතිවන්ත වී අපි යාඥා කරමු. දෙවියන් වහන්සේ රැගෙන ආ මාර්ගය ගැන ස්තුති කරමින් නිරාහාර දවස තවදුරටත් කැපකොට යාඥා කරමු. සිස්ටර් නිල්මිනි දේව මෙහෙ අවසන් කරලා යාඥා කරමු. සිස්ටර් නිල්මිනි දේව මෙහෙ අවසන් කරලා යාඥා කරන්න. ස්වර්ගයේ වැඩවසන්නා වූ අපගේ ජීවමාන බලවන්ත පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශුද්ධ පාද පාමුල ගැන ස්වාමීනි අද දවසේ ස්තුතිවන්ත වෙනවා. පියාණනි අද දවසේ ඊයේ දවසේ පටන් ස්වාමින් වහන්සේ අපේ හදවත් ආත්ම ප්‍රාණ ඔබ වහන්සේට බාර කරමින් निराहारව ගත කරන්නා වූ මේ කාලය ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමී උදේ පියාණනි ඔබ වහන්සේ අපි උදෙසා කළා වූ සියලු දේ ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ජීවමාන අබ්බා පියාණන් වහන්සේ අපේ ජීවිත පියාණනි ඔබ වහන්සේ තෝරා ගත්තා. ඔබ වහන්සේ ආබ්‍රහම් වගේ ඒ පවුල වගේ ස්වාමීනි අපි ඔබ වහන්සේගේ සේවයට කැඳවලා ඔබ වහන්සේගේ පාද පාමුලම රැඳෙන්නට ඔබ වහන්සේගේ දෑත සොයමින් මේ ගමන යන්නට ඔබ වහන්සේ අපි එකිනෙකාව තෝරාගෙන තිබෙනවා ස්වාමීනි. ඔබ වහන්සේට බොහෝ ස්තුතිවන්ත වෙනවා. අනේ පියාණන් වහන්සේ විවිධ විටදී ස්වාමීනි අපි ඔබගේ හඬට ඇහුම්කන් නොදී අපි අපේ කැමැත්ත තුල ස්වාමීනි කටයුතු කරනවාද ස්වාමින් වහන්සේ අපේ සැලැස්ම තුල අපි දුවනවාද පියාණනි ඔබ වහන්සේ අපිට කරුණා කරන්න මේ සෑම දරුවෙක්ටම කරුණා කරන්න ඔබ වහන්සේගේ හඬ අසන්නට ඔබගේ සෙවණෙහි පමණක්ම රැඳෙන්නට පියාණන් වහන්සේ අපට උපකාර කරන්න. අපි දරදඩු වුණු මොහොතවල් තිබෙනවා ස්වාමීනි. අපි මුරණ්ඩු වුණා ස්වාමීනි. අපි දරුණු වුණා ස්වාමීනි. ඔබ වහන්සේව අපි නොසලකා හැරියා ස්වාමීනි. ඔබගේ බලය ඔබගේ ප්‍රේමය ගැන අපි නොදැක සිටියා ස්වාමීනි. ඒ අඳුරු කාල ගැන ඔබ වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙනවා පියාණන් වහන්සේ. මින් ඉදිරියටත් මේ සෑම දරුවෙක්ම නන්දෙසින් ලෝකයේ ඔබ වහන්සේට සම්බන්ධ වන්නා වූ ඒ සියලු දරුවන්ට ඔබගේ දිව්‍ය ප්‍රඥාව පහළ කරන්න. ඔබ වහන්සේව අඳුන ගන්න ඔබගේ හඬට ඇහුම්කන් දෙන්න. ඔබ පෙන්වන්නා වූ මාර්ගය තුල නතර වෙලා ඒ මාර්ගය තුලම ගමන් කරන්නට අනේ ස්වාමීනි මේක පටු දොරටුවක් උනත් පළල් දොරටුවෙන් ගොස් විනාශයට නොවි ස්වාමීනි පටු දොරටුවෙන් ස්වර්ග රාජ්‍ය දිනා ගන්නට මේ පොළවේ ඔබ වහන්සේ අපිට දුන්නු රාජකාරිය ඉෂ්ට කරමින් ස්වර්ග රාජ්‍ය ඔබ වහන්සේ අපි උදෙසා තනා තිබෙන ස්ථීර වාස
ස්ථාන උදෙසා රැගෙන යන්නට මේ සෑම දරුවෙක්ම ඔබ වහන්සේගේ දිව්‍ය ආත්මයෙන් පුරවන්න ස්වාමින් වහන්සේ අද දවසේ ඔබගේ වචනය තුළ අපි තනි වෙලා නැහැ ස්වාමිනී අපේ මනුෂ්‍යයන් විවිධාකාර ප්‍රශ්න කරත් අපේ මනුෂ්‍ය කුමන පීඩාව කරත් ඔබ වහන්සේ අපි වෙනුවෙන් නැගී සිටිනවා එදා අබ්‍රහම් වෙනුවෙන් ස්වාමිනී පාරාව ඉදිරියේ ඔබ වහන්සේ නැගිට්ටා වගේ ස්වාමිනී අපේ දුර්වලකමේදී පවා ඔබ වහන්සේ ප්‍රේමණීය පියෙක්ව ඔබ වහන්සේ නැගිට සිටින දෙවියන් වහන්සේ ඒ ඔබ වහන්සේගේ හස්තය බව අපි දන්නේ නැහැ ඒ පරිසරය ඔබ වහන්සේ නිර්මාණය කරන බව අපි දන්නේ නැහැ ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ අපේ ජීවිත බාර කරනවා අපිට විවිධ ස්ථානවල මාරු වෙන්න තිබෙනවා විවිධ දේ තුලින් ජයග්‍රහණ තුලින් යන්න තිබෙනවා ඒ අපහසු දුර්වල වූ කාලයන් තුල අපිට යන්න තිබෙනවා ස්වාමීනි අපි දන්නේ නැහැ පියාණන් වහන්සේ මේ ඔබගේ සැලැස්ම කියලා අපට තේරෙන්නේ නැහැ ස්වාමීනි මේ කාලවල තුලින් යන්න අබ්බා පියාණනි අපිට උපකාර කරන්න ස්වාමීනි මන්ද ඔබ වහන්සේ පමණයි අපේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ පමණයි අපි ගැන සලකන්නේ මේ පොළවේ අපිට වෙන කිසිම සම්බන්ධයක් නැහැ ස්වාමීනි මේ පොළව තුල අපිට වෙන කිසිම නාගරිකත්වයක් නැහැ ස්වාමීනි ඔබගේ දේව දරුවෝ පමණයි අපේ සරණ ඔබ වහන්සේ පමණයි අපේ සරණ ඔබ වහන්සේ තෝරා තිබෙන ස්වාමීනි ඒ දේව දාසයන් පමණයි අපිට මඟ පෙන්වන්නේ ස්වාමීනි ඔබ වහන්සේ තුල ස්වර්ගයේ නිදහස් වෙන ප්‍රඥාව රැගෙන මේ ගමන යන්නට ඔබ වහන්සේ අපිට උපකාර කරන්න ස්වාමින් වහන්සේ දිනපතා නිදහස් කළා වූ මේ දේව වචනය දේව දාසයාගේ තොලකට මුඛය ආලේප කරමින් ඔබ ස්වර්ගයෙන්ම නිදහස් කළා වූ මේ වචනය ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණනි තවත් බොහෝ ජීවිත තිබෙනවා ගැලවෙන්න තවත් බොහෝ ජීවිත තුල අඳුර තිබෙනවා ස්වාමීනි ඒ ඔබ වහන්සේ ඉදිරියේ ඔවුන් ඔබගේ හඬට ඇහුම්කන් නොදී ජීවිත තවත් ගැඹුරෙන් ගැඹුරට අඳුරට රැගෙන යන නිසායි අනේ ස්වාමීනි ජීවිතද ගලවන්න නිදහස් කරන්න දේව දාසයන්ගේ තොලකට මුඛය ආලේප කරමින් ඔබගේ ස්වර්ගීය ධර්ම ප්‍රඥාව අවබෝධයේ ජීවිත තුල නිදහස් කරන්නට කියලා ඉල්ලනවා ස්වාමින් වහන්සේ අද දවස පුරාම ඔබ වහන්සේ ඉදිරියේ අපේ වාජන පවිත්‍රව තිබෙනවා ස්වාමිනේ හවස් වේලේ දක්වා ඔබ වහන්සේ ඉදිරියේ සුදාත්ම බලයෙන් පිරෙන්ට ඔබ වහන්සේගේ දේව අනුභවය අපේ ජීවිත තුල පුරවා ගන්නට ස්වාමිනේ අපිට උපකාර කරන්න දේව පියාණන් වහන්සේ මේ කාලයේද මේ මොහොතේද දේව වචනයද ඔබ වහන්සේට ස්තුතිවන්තව බාර කරනවා ස්වාමිනී සවස තිබෙනා වූ දිව්‍ය යාඥා පූජාවටද ඔබ වහන්සේ ඉදිරියේ කිසිදු බාධාවකින් පීඩාවකින් තොරව මේ සියලු ජීවිතවලට සම්බන්ධ වන්නට ස්වාමින් වහන්සේ ඔබ උපකාර කළ මැනව ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට සුද්ධ පාද පාමුලට ස්වර්ග රාජ්‍යයට ස්වාමිනී මේ කාලයේද දේව වචනයද ඔසවමින් සිත්ව එකිනෙකා එකට දන ගසමින් ඔබ වහන්සේටම ස්තුතිවන්ත වෙනවා අද දවස ගැන මේ පැය ගැන ඔබට ප්‍රශංසා කරනවා සියල්ල නාසරීය යේසුස් වහන්සේගේම නාමයට බාර කරමින් කැප කරනවා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ආමේන් 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 හරි අපි දේව මෙහෙය අවසන් කරනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා නතර වෙලා අහලා යන්න පුළුවන්. අනිත් අය යන්න පුළුවන් දේව මෙහෙය අවසන්.